ධර්මරාජ විද්‍යාලය සමග ඔබ සියලු දෙනාම මේ අවස්ථාවේ සම්බන්ධ වන්නේ අන්තර්ජාලය හරහා විශේෂිත වූ කරුණකට. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි අද මේ සම්බන්ධ වන්නේ ධර්මරාජ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය ඩර්ක් 2020 වැඩසටහනත් සමග මම හිතන්නේ අපි ආඩම්බරයෙන් මේ අවස්ථාවේදී කතා කරන්නේ ජාතියේ සියලු දරුවන්ට නැනපහන දෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමන්ගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ ධර්මරාජ විද්‍යාලයේ ආදිශ්‍ය සංගමය සහ ආදිශ්‍ය සංගමයට අනුබද්ධිතව වැඩ කරන ධර්මරාජ වෘත්තිකයන්ගේ එකමුතුවේ මේ සියලුම වෘත්තිකයන්ගේ දායකත්වයෙන් දෙවන වරටත් ධර්මරාජ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය 2020 දී පැවැත්වීමට ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදාගෙන යන මේ අවධියේ ඊට සමගාමීව අධ්‍යාපන පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භක දේශනයටයි අප මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි ඉතා ආඩම්බරයෙන් කියන්න කැමති මේ වෙලාවේ මේ වන විටත් 868 දෙනෙක් අපිත් එක්ක ලියාපදිංචි වෙලා මේ ධර්මරාජ අධ්‍යාපන සම්මන්ත්‍රණයට දායක වන්නට කැමැත්ත පළ කරලා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සියලු දෙනාමත් ඉතාම ආදරයෙන් අපි අද මේ වැඩසටහනට පිළිගන්නවා. ඉතින් මේ වැඩසටහන සාමාන්‍යයෙන් අපි නිල වශයෙන් පවත්වාගෙන යන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පැය දෙකක කාලයකදී මේ වැඩසටහන නිම කරන්නට. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනින් උපරිම ප්‍රතිඵල ඔබ සියලු දෙනාම ලබා ගැනීමට හැකියාව ලැබේවි කියලා. ඉතින් සම්ප්‍රදායනුකූලව අපි පිළිගැනීමේ කතාවට ඉතා කෙටි කතාවක් අපි බලාපොරොත්තු වෙනවා ධර්මරාජ විද්‍යාලයේ වත්මන් විදුහල්පති දම්පිය වනසිංහ මැතිතුන්ට ආරාධනය කරන්නට ඔබ අමතා වචන ස්වල්පයක් කතා කරන්නට. ඔබට අවස්ථාව විදුහල්පතිතුමනි. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබට. ධර්මරාජ විද්‍යාලීය අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය 2020 අද මෙම වැඩසටහනේ ජාතික මට්ටමේ සමාරම්භය වෙනුවෙන් සුභාශිංසන ගෙනීමට අපහාය කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මැතිතුමා, අතිරේක ලේකම් ප්‍රතිපත්ති සැලසුම් හා සමාලෝචන ආචාර්ය මధుරා වේහැල්ල මහත්මිය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් වන ආචාර්ය පාලියම් සේදර මහත්මයා, අධ්‍යාපන අධ්‍යක්ෂ පර්යේෂණ සන්ධ්‍යා ලීලාරත්න මහත්මිය, ඒ වගේම ධර්මරාජ ආදිශිෂ්‍ය සංගමය හා ධර්මරාජ නවෝදයේ ධර්මරාජ වෘත්තීක එකතුව වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රස්නායක මුදියන්සේ මහත්මයා ඇතුළු සියලුම ධර්මරාජ නවෝදය සෞරු කැලද අපහා එක්වන ඔබ සියලු දෙනාද මම මහත් වූ ගෞරවයෙන් යුතුව මුලින්ම පිළිගන්නවා. 2018 පසුව දෙවන වරටත් මෙම වසරේදීද අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමට හැකියවීම පිළිබඳව මම අතිශයින් සතුටටපත් වෙනවා. සැබෑ වෘත්තීක භාවයෙන් යුත් ගුරු භවතෙකු ලෙසින් ක්‍රියාත්මක විය යුතු කාලය අනාගතයේ නොව වර්තමානයේ බවයි මගේ හැඟීම. නිරන්තරව අලුත් වන පුහුණුවෙන් හා විද්‍යාත්මක ප්‍රවේශයෙන් යුත් පර්යේෂණයන් තුලින් අධ්‍යාපනයේ නව්‍යතාවයන් සොයාගෙන අධ්‍යාපන ශාස්ත්‍රයට හඳුන්වා දීමට මූලික වශයෙන් ධර්මරාජ ඇදුරු මඩුල්ලටත් දෙවනු ජාතික මට්ටමේ වැඩසටහනට එක්වන ඔබටත් යම් පිටිවහලක් ලබා දීම මෙම ව්‍යායාමයේ මුඛ්‍ය පරමාර්ථය වෙනවා. අදින් ආරම්භන මෙම වැඩමුළුවේ කූට ප්‍රාප්තිය ඔක්තෝබර් 29 වෙනි දින ඔන්ලයින් වැඩසටහනක් ලෙසින් සිදු වෙනවා. ඔන්ලයින් තාක්ෂණය යටතේ පාසලක් විසින් දිවයිනේ සංවිධානය වන පළමු අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය වන මෙහි සක්‍රිය හා සහතිකලාභී සමාජිකයෙකු වීමට මා ඔබට ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා. ඉදිරියේදී සතිපතා ඔබ දැනුවත් කරමින් මේ සම්බන්ධ පුහුණු සහ උපකාරක සැසි පැවැත්වීමට නියමිතයි. වෘත්තීක භාවය තුළින් ගුරු සේවයේ විවිධ කඩයිම් පසු කිරීම සඳහා සෑම ගුරු භවතෙකුම අධ්‍යාපන පර්යේෂණ නිබන්ධනයක් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව තිබෙනවා. එය ඔබ මුහුණ දෙන බොහෝ සම්මුඛ පරීක්ෂණවලදී
විශේෂ ඇගයුමකට ලක් වෙන කරුණක් වේවි. අධ්‍යාපන ලේකම්තුමා ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය නිබඳවම ඇගයුමට ලක් කරමින් පෙරාදෙණිය විශ්වවිද්‍යාලය පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මයික්‍රොසොෆ්ට් ආයතනය ධර්මරාජ නවෝදය අපේ ආදි ශිෂ්‍ය සංගමය සමගින් අප හා එක්වන ඔබ සියලුම දෙනා නැවතත් ගෞරවයෙන් යුතුව පිළිගනිමින් ධර්මරාජ අධ්‍යාපන සම්මන්ත්‍රණය 2020ට මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු. සුබ දිනයක් ඔබට. බොහොමත්ම ස්තුතියි විදුහල්පතිතුමනි. ඒ ඔබ ඇමතුවේ ධර්මරාජ විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ගරු දම්පිය වනසිංහ මැතිතුන්. බොහොම ස්තුතියි ඔබේ ඒ හරබර වචන ස්වල්පේ අපිට හැමතිස්සෙම ඔබේ වචනය ගොඩක් පිටුහලක් වෙනවා, ධෛර්යයක් වෙනවා. ඉතින් අපි ආඩම්බරයෙන් අපි හැමතිස්සෙම මේ වගේ වැඩ කටයුතු කරන්නේ බොහෝ විට ජාතික මට්ටමට දක්වා අපි මේ වැඩ කටයුතු කරන්නේ අපේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්. දරුවන් එක්ක නිතරම ගැටෙන අපේ ගුරු මෑණියන්, ගුරු පියවරුන් මේ වන විට 800කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා මුළු දිවයින පුරාම නියෝජනය කරමින්. මේ හැම දෙනාගේම අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ඔවුන් අත්දකින බොහෝ ගැටලු ඒ වගේම ඒවට සොයන විසඳුම් දරුවන් ආශ්‍රයෙන් සොයා ගන්නා දේ මේ දේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඉදිරියට ගෙන යන්නට අවස්ථාවක් සලසන්නට වසර 2කට පෙර ධර්මරාජ නවෝදය වැඩසටහන යටතේ මේ ධර්මරාජ අධ්‍යාපන පරිශ්‍රණ සම්මන්ත්‍රණය අපි කරන්නට යොදාගත්තා. එහි දෙවන පියවර තමයි මේ අවුරුද්දේ මේ අපි එළඹෙමින් පවතින්නේ. ඉතින් මේ වැඩසටහනට සුභාශිංසන එකතු කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු තවත් බොහෝ ආරාධිතයන් පිරිසක් අද මේට සම්බන්ධ වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අපේ NHM චිත්‍රානන්ද මැතිතුන් වෙනුවෙන් අද එතුමාට මේ හා සම්බන්ධ වීමට නොහැකි වීම නිසා එතුමා වෙනුවෙන් රසිකා පෙරේරා මහත්මිය අද මෙතෙන්දි සම්බන්ධ වෙනවා. එතුමිය නියෝජ්‍ය අධ්‍යක්ෂ හැටියට කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ එතුමියට මම ඉතා ගෞරවයෙන් ආරාධනය කරනවා ලේකම්තුමාගේ සුභාශිංසන පණිවිඩය අප වෙත බෙදා දෙන ලෙස. ඔබතුමියට මේ ආරාධනය. ආයිබෝන් සියලු දෙනාටම මම හිතන්නේ මේ අවස්ථාවේ අධ්‍යාපන ලේකම්තුමා වෙනුවෙන් පණිවිඩය ඉදිරිපත් කිරීමට ලැබීම භාග්‍යයක් කොට සැලකනවා. සමා වෙන්න ඕනේ මේ අවස්ථාවේ එතුමන්ගේ පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. මම ඒ පණිවිඩය එතුමන් වෙනුවෙන් ප්‍රකාශ කර සිටිනවා. Once the great philosopher Francis Bacon has stated like this: reading maketh a full man, conference a ready man, and writing an exact man. Likewise, the research and development forms the backbone of any organization or a sector. Thus, at a time where the Ministry of Education is stepping towards inculcating an evidence-based decision-making culture among the entire fraternity of general education in Sri Lanka, and thereby contributing to the development of the nation, the initiative taken by the Dharmaraja College, Kandy, in collaboration with the Ministry of Education and several other organizations, is truly appreciated and commendable. I am sure that the online research methodology course, which is starting today in parallel to the Dharmaraja Education Research Conference 2020, would benefit the school system in 3 aspects. Firstly, by directing the teachers to reflect themselves on their profession of teaching and to become teacher researcher. Secondly, by enhancing the interest and capacity to conduct research. And thirdly, by motivating and inspiring the teachers, especially to rethink about the best practices of distance learning method followed by them during this COVID-19 pandemic. And how can they be infused such practices to normal classroom learning teaching process. Thus, I have no doubt that the online course and the conference will provide a strong platform for researchers and participants to get networked and exchange their valuable ideas and experience through virtual mode
adding another new experience for our clientele, the teachers, education officers, and finally maybe our students as well. Further, I wish to mention here that the research and development branch functioning under the purview of the Planning and Performance Review Division of the Ministry of Education, in collaboration with the 9 provincial departments of education and the zonal education officers, is in the process of taking novel initiatives and efforts to inculcate the much needed research culture among education officers, teachers, and students as well. Therefore, I congratulate the organizers and wish the DRC Conference 2020 and the research methodology course a great success, and the professional dialogue between researchers and participants continue beyond the event, and the collaborations forged will prosper in the future as well. Thank you. MHN Chitrananda, the Secretary, Ministry of Education. Thank you very much indeed. Indeed, it is really encouraging, and we really thank Mr. Chitrananda, the Secretary, Ministry of Education, for his very valuable thoughts and the few words that you shared with us. Thank you so much. ඉතින් රසිකා පෙරේරා මහත්මියටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ලේකම්තුමාගේ ඒ වැදගත් හරබර පණිවිඩය අපේ සුවහසක් වූ ගුරු මෑණිවරුන් පියවරුන් ගුරුවරුන් සියලු දෙනාටම මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක් අපි සියලු දෙනාම දන්නවා. ඉතින් ඒ පණිවිඩයම අපිට ලොකු ශක්තියක් වේවි මේ සම්මන්ත්‍රණය සාර්ථක කරගන්නට. රසිකා පෙරේරා මහත්මිය ඔබට බොහොම ස්තුතියි අද අපත් සමග සම්බන්ධ වුණාට. හොඳයි. අපේ කෙටි න්‍යාය පත්‍රයේ අපි ඊළඟට සම්බන්ධ වෙන්නේ තවත් ඉතාමත් වැදගත් පණිවිඩයකට ඇහුම්කන් දෙන්නට. අපි මේ අවස්ථාවේදී අපිත් එක්ක එකතු කරගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාදුරා වේහැල්ල මහත්මිය. එතුමිය අද අපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ ධර්මරාජ අධ්‍යාපන පරිශීලන වැඩසටහනට පණිවිඩයක් එකතු කරන්නට. ඔබටයි මේ අවස්ථාව මාදුරා වේහැල්ල මහත්මිය. හරි. අයිබෝන් ඇත්ත වශයෙන්ම මට මුලින්ම ප්‍රකාශ කරන්න තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් ඒ වගේම සමාලෝචන අංශය වෙනුවෙන් මම ඉතාමත්ම සතුටටපත් වෙනවා මේ වැනි ක්‍රියාවලියක් ධර්මරාජ විද්‍යාලය ප්‍රමුඛ කොටගෙන ඒ විශේෂයෙන්ම ගත්තොත් අපේ කන්ද උඩරට තියෙන බෞද්ධ විද්‍යාලයක් ඒ වගේම එහි ආදි ශිෂ්‍යයන් පාසල සමග අත්වැල් බැඳගෙන ඉන්න විශාල වෘත්තිකයන් සම්භාරයක් ඉන්නවා. ඒ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් සහ සහයෝගිතාවෙන් දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙන මෙවැනි ව්‍යායාමයකට ප්‍රවිෂ්ඨ වීම ගැන මේ අධ්‍යාපන පර්යේෂණ කාර්යයන් පිළිබඳව ගුරු ප්‍රජාව දැනුවත් කිරීමට මෙවැනි අවස්ථාවක් සූදානම් කිරීම පිළිබඳව මා විශේෂයෙන්ම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් සන්ධ්‍යා ලීලාරත්න අපේ අධ්‍යක්ෂතුමිය සහ ශ්‍රාසිකා පෙරේරා නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය මේ වෙනුවෙන් සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. මම මුලින්ම ඒ දෙදෙනාටත් ඒ වගේම සන්ධ්‍යා ලීලාරත්න මහත්මියගේ කණ්ඩායමටත් ස්තුති කරන්නත් කැමති වෙනවා. ඒ වගේම ගුරුවරුන්ට මෙවැනි අවස්ථාවක් සලසා දෙනවා කියලා කියන්නේ මම හිතන්නේ ඊටාම උතුම් කාර්යයක්. මොකද අපි අද වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ කොහොමද ගුරුවරයා වෘත්තීය ඉගෙනුම් කණ්ඩායමක සමාජිකයෙක් බවට පත් කරන්නේ හෝ පත්වීම සිදුවිය යුත්තේ කෙසේද යන කාරණය. අපි කියනවා professional learning communities. එහෙම නැත්නම් වෘත්තිකයන්ගේ ඉගෙනුම් සමාජ නැත්නම් ප්‍රජාවන් සෑම පාසලකම ස්ථාපිත විය යුතුයි. අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් දැනටත් පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් යන නාමය යටතේ ඒ වගේම යම්කිසි වැඩි දියුණු කිරීමට ලක් කළා පාසල් පාදක ගුරු වෘත්තීය වැඩසටහන් වශයෙන් සංවර්ධනට වඩා එහා ගිය professionalism නැත්නම් school based teacher professional development programs කියලා අපි කියනවා. මේ වැඩසටහන් මාලාව හඳුන්වා දීලා තිබෙනවා. නමුත් එතෙන්දී මම හිතනවා action research නැත්නම් මේ participatory research කියන මේ
සහභාගීත්ව පර්යේෂණ එහෙම නැත්නම් ක්‍රියාකාරී පර්යේෂණ කියන ක්‍රියාදාමයට ගුරුවරු ඒ හරහා යම් තාක් දුරකට අනුගත වෙලා තිබෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ නැහැ මේ ඒ තරම්ම සාර්ථකව පාසල් පද්ධතිය තුල ක්‍රියාවට නැගෙනවා යද කියන එක. මොකද එතෙන්දී අපිට අත් වශයෙන්ම පර්යේෂණ කාර්යයකට ගුරුවරයෙක් හෝ ඕනෑම පුද්ගලයෙක් නැඹුරු වෙනකොට ඒ සඳහා යම්කිසි අධ්‍යාපනික පදනමක් අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ පර්යේෂණ කාර්යයට අදාළ යම් න්‍යායාත්මක පදනම් වගේම ඒ පර්යේෂණ කාර්යාවලිය සම්බන්ධයෙන් අපි අනුගමනය කළ යුතු පියවරයන් ඒ විනයානුකූලව ඒ කියන්නේ යම්කිසි ඩිසිප්ලින් එකක් ඇතුලේ කොහොමද මේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්නේ කියන කාරණය හැම පර්යේෂකයෙක් තුලම ස්ථාපනය විය යුතුයි. ඉතින් එතෙන්දී මං හිතනවා අපිට පර්යේෂණ කාර්යය පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීම කියන ඒ මූලික අවශ්‍යතාවය නිතැතින්ම පැන නගිනවා. ඉතින් මෙතෙන්දී ධර්මරාජ විද්‍යාලය මං හිතනවා ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ එහි ආදිශ මණ්ඩලයේ මැදිහත් වීමෙන් ධර්මරාජ විද්‍යාලයේ ගුරුවරුන් උදෙසා මූලික වශයෙන් සාකච්ඡා කළ ආරම්භ කරන්න යෙදුණු මේ වැඩසටහන මුළු ලංකාවේම ඉන්න ඕනෑම ගුරුවරයෙක්ට අවතීර්ණ වෙලා සම්බන්ධ වෙලා යම් අධ්‍යයනයක් කරන්න අවස්ථාවක් සැලසෙන ආකාරයට විස්තරණය කිරීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. ඇත්තටම මට ඉතා කෙටියෙන් මට කියනවා නම් දැන් මට අදහස් කරන්නේ මම මෙතෙන්දී අපි හැමෝම තේරුම් ගන්න ඕනි පාසල් පද්ධතිය කියලා කියන්නේ අධ්‍යාපන පද්ධතිය කියන්නේ it's a system පද්ධතියක්. ඒතර පද්ධතියක් කියලා කිව්වහම අධ්‍යාපන පද්ධතියේ උපපද්ධතියක් තමයි පාසල කියන්නේ. ඒක අපි හඳුන්වනවා social system එකක් නැත්නම් සමාජ පද්ධතියක් කියලා. ඒතර සමාජ පද්ධතියක් කියන්නේ human interactions නැත්නම් මානව සම්බන්ධතාවයන් ක්‍රියාකාරීත්වයන් ක්‍රියාවලීන් රාශියකින් සමන්විත පද්ධතියක්. ඒතර මේ වගේ තැනක ගුරුවරයෙක් නිරන්තරයෙන් උදේ ආරම්භ කළාට පස්සේ දවස පුරාම ක්‍රියාවලීන් රාශියක නිරත වෙනවා. මානව සම්බන්ධතා රාශියක් ගොඩනගනවා. ඉතින් මෙතෙන්දි මේ මානව සම්බන්ධතාවයන් වල ප්‍රතිඵලයක් හැටියට තමයි දරුවා අධ්‍යාපනයක් ලබා ගන්න. ඉගෙනුමක් ලබා ගන්න. නැත්නම් අපි කියනවා ඉගෙනුමක් අත්පත් කර ගන්නවා කියලා. ඉතින් මෙතෙන්දි සමාජ පර්යේෂකයෙක් විදියට ඒ කියන්නේ මේ real world research කියන කාරණය ඒ කියන්නේ සත්‍ය වටපිටාවට පරිසරයේ මේ අධ්‍යාපන කාර්යයේ නිරත වෙන ගුරුවරු තමන්ගේ දරුවන් සම්බන්ධ කරගෙන participatory research නැත්නම් සහභාගීත්ව පර්යේෂණවල නියැලීමේදී ඒ සඳහා අවශ්‍ය යම්කිසි ඒ ශික්ෂණය ලබා ගැනීම සඳහා මේ ඔබ ආරම්භ කරන ලද වැඩපිළිවෙල ඒ අයට උදව් වෙයි කියලා මම උදක්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහි ප්‍රතිඵලයක් හැටියට අපේ පන්ති කාමරයේ සිදුවෙන සියලු ක්‍රියාවලීන් සහ පද්ධතියේ ක්‍රියාවලීන් යම් වෙනසකට ධනාත්මක වෙනසකට භාජනය කරන්න ගුරුවරුන්ට ශක්තිය ලැබෙනවා ඇති කියලාත් විශ්වාස කරනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. මధుරා වේහැල්ල ආචාර්යතුමියනි බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ වචන ස්වල්පයට. මම හිතන්නේ පර්යේෂණයක් කියන්නේ කොහොමද? ඒකේ වැදගත්කම පාසල් මට්ටමට කොහොමද? ඒ වගේම අපි කොහොමද තව දුරටත් නව්‍ය ලෙස ඉදිරියට කොහොමද අපි ඉගෙන ගන්නා දේ ඒ වගේම බෙදා හදාගන්නේ කොහොමද? ඔබගේ වචන ස්වල්පේ ඒ ඉතා මනාව ගැඹුණා. ඔබට බොහොමත්ම ස්තුතියි ඒ වචන ස්වල්පය එකතු කිරීම සම්බන්ධයෙන් මේ ඉතා වැදගත් වැඩසටහනට. අපි ඒත් එක්කම ඊළඟට යොමු වෙනවා ආචාර්ය උපාලි සේදර මැතිතුන්ට. ඔහු මේ වන විට අධ්‍යාපනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සභාපති ලෙසත් ඒ වගේම සීබා ආයතනයේ ප්‍රධානාචාර්ය ලෙසත් මේ අවස්ථාවේදී කටයුතු කරනවා. ඉතින් ඊ타මත්ම සතුටුයි අද ඔබතුමාව මේකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ඔබට ගෞරවයෙන් ආරාධනය කරනවා අප අමතා වචන ස්වල්පයක් කතා කරන්නට. බොහොම ස්තුතියි නලින්. මම මේ කාර්යයට සහභාගී වෙන්න බොහොම කැමැත්තෙන්. මොකද මම දන්නවා ඔබේ පසුගිය වසරේ තිබුණු පර්යේෂණ සම්මන්ත්‍රණයේදීත් ඒ ආරම්භක දේශනය කිරීමේ ආරාධනය මම පිළිඅරගෙන ඒ කාර්යය කරා. ඒ වෙලාවෙත් මම ඉතාම සතුටු වුණා ලංකාවේ මේ වගේ පළමු පෙළේ විද්‍යාලයක් තමන්ගේ තියෙන හැකියාව
රටේ අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඔබ තුල තියෙන සූදානම ගැන. මොකද ලංකාවේ පාසල් ක්‍රමයේ තුල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විෂමතාව. ඒ වගේ තැනකදී අර පළමු පෙළේ පාසල් ඉදිරිපත් වෙලා මේ වගේ කාර්යයන් කරනවා නම් සමහරවිට මට හිතෙනවා මේවා තරමක් අඩුයි. පරිශ්‍රණ කියන ඒවා ලංකාවේ ඉතාම අඩු වශයෙන් සිදු වෙන දෙයක්. ඒ අතින් මම බොහොම සතුටු වෙනවා මධ්‍යම පළාත තරමක් ඉදිරියෙන් ඉන්නවා කියලා. මොකද මධ්‍යම පළාතේ අධ්‍යාපන පළාත් අධ්‍යක්ෂතුමා ප්‍රධාන කණ්ඩායම මහනුවර වාර්ෂිකවම මේ මධ්‍යම පළාතේ පරිශ්‍රණ සම්මන්ත්‍රණයක් පවත්වනවා. මම ඒකටත් දිගටම සහභාගී වෙන කෙනෙක් නිසා මම දන්නවා. ඒ අය වාර්ෂිකව පරිශ්‍රණ ග්‍රන්ථ එළි දක්වලා තියෙනවා. මම හිතනවා මේ දෙකම එකතු වීම ඔබ ඉදිරියට පියවරක් අරගෙන ජාතික මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශත් එක්ක සම්බන්ධ වෙලා මේ කාර්ය කරන එක ඉතාම වටිනා සිදුවීමක්. මම හිතනවා ඔබ දුන් ආදර්ශය ලංකාවේ තිබෙන අනෙකුත් පළමු පෙළේ විද්‍යාලයන්ටත් අනුගමනය කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද පරිශ්‍රණය වලින් තමයි අපිට යම්කිසි ගමන් මාර්ගයක නිශ්චිත ගමන් මාර්ගයක යහපත් ගමන් මාර්ගයක යන්න පුළුවන්කම තියෙනවා. අද තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි ලංකාවේ පරිශ්‍රණය කරන්නේ හුදෙක් ওই විශ්වවිද්‍යාල වුණත් ශිෂ්‍ය හුඟක් පරිශ්‍රණ කරන්නේ තමන්ගේ MA එකක් කරන්න උපාධියක් කරන්න පමණයි. එහෙම නැතු අපි තුල පුරුද්දක් නැහැ ප්‍රතිපත්තිමය පරිශ්‍රණ කරලා ඒවා මත තීරණය ගන්න එළඹුණු රටක් විදිහට අපි ගමන් කරනවා. තාම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒ කරන පරිශ්‍රණ කෘති හුදෙක් ඒ විශ්වවිද්‍යාලවල පුස්තකාලයට පමණක් සීමා වෙනවා මිසක් ඒවා බෙදා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔබ මේ ඇති කරන අලුත් සංස්කෘතිය ලංකාව පුරා දිවයින පුරා ඉන්න කැමති ඕනේ ගුරුවරයෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහේ සංස්කෘතියක් ඔබ ඇති කරන එක ගැන ඉතාමත්ම ආඩම්බර වෙනවා. මේ ඉතාම ඵලදායී දෙයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඉදිරියටත් මේ වගේ දේවල් කිරීමට ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සියලු දෙනාටත් විද්‍යාලයේ විදුහල්පති මහතුරු ගුරුවන්ලටත් හැකියාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඔබේ කාලය ගන්නේ නැහැ. මම දන්නවා ඔබට ගොඩක් තව වැඩ තියෙන බව. බොහොම ස්තුතියි. හොඳයි ආචාර්ය උපාලි සේදර මැතිතුනි බොහොමත්ම ස්තුතියි ඔබේ වචන ස්වල්පයටත්. මම හිතන්නේ ඔබතුමා මතක් කළා අපිට හොඳින් මතකයි ඩර්ක් 2018 සමාරම්භක සමන්ත්‍රණය අවුරුදු දෙකකට කලින් අපි පැවැත්වුවා. ඒක අති උත්කර්ෂවත් අන්දමින් මධ්‍යම පළාත පාදක කොටගෙන ප්‍රථම වශයෙන් ඔබතුමා එහි ගත්ත ක්‍රියාමාර්ග ඒ වගේම ඔබගේ මූලික කාර්යභාරය සහ භූමිකාව අපිට ගොඩක් පිටුවහලක් වුණා මේ ඉදිරියට ගෙන යන්නට. මම හිතන්නේ ඉතාමත්ම ගෞරවයෙන් අපි ඔබතුමාගේ දායකත්වය සිහිපත් කරන මේ අවස්ථාවේදී ඩර්ක් 2018 වැඩසටහනට එහි සාර්ථකත්වය දැන් අපි තවදුරටත් ඉදිරියට අරගෙන ඇවිල්ලා ඩර්ක් 2020ට සූදානම් වෙන්නේ. මේ අවුරුද්දෙත් ඔබගේ සම්පූර්ණ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි. හොඳයි සුභාශිංසන පණිවිඩ ටිකේ අවසාන සුභාශිංසන පණිවිඩයටයි අපි මේ යොමු වෙන්නේ. ඉන්පසු අපේ ප්‍රධාන කාර්යය අද දවසේ අපි ඒට ඉක්මනට යොමු වෙනවා. ඉතින් අවසාන පණිවිඩය අපිට අපත් එක්ක බෙදා ගන්නට අපි ආරාධනය කරලා තියෙනවා සන්ධ්‍යා ලීලාරත්න මහත්මියට. ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකාවක් හැටියට වැඩ කරනවා පරිශ්‍රණ සංවර්ධනාංශයේ. ඔබතුමියටයි මේ අවස්ථාව ඔබේ අදහස් බෙදා හදා ගන්නට. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙම ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ වගේම පරීක්ෂණ හා සංවර්ධන ශාඛාවට වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කරන ලද ආරාධනය පිළිබඳව මම හිතනවා අද පළමු දවසේ මේ වැඩසටහනේ වඩා හොඳයි කියලා අපේ ශාඛාවේ ප්‍රධාන දර්ශනයත් එක්ක ඇයි අපි මේ වැඩසටහනට සම්බන්ධ වුණේ කියලා පැහැදිලි කරන එක. අපේ ශාඛාවේ දර්ශනය තමයි සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමේ සංස්කෘතියක් ස්ථාපිත කිරීම. සාමාන්‍ය අධ්‍යාපනයේ විවිධ ශේෂ්ඨවල සිටින වෘත්තිකයන් සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමේ සංස්කෘතියක් වෙත ගෙන යාම කියන එක අවුරුද්දකින් දෙකකින් ඒ වගේම අපිට පමණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ලංකාව පුරා පර්යේෂකයන්ගේ
විවිධ කාර්යයන් සඳහා ඒ වගේම පරීක්ෂකයන් එක් රැස් කරගෙන අපේ පළාත් සමහර වෙලාවට කලාප සම්මන්ත්‍රණ පවත්වනවා, පුහුණු වැඩසටහන් පවත්වනවා. ඕන් සඳහා අපි සහයෝගය දක්වනවා, සමහර වෙලාවට මූල්‍ය දායකත්වයක් දක්වනවා. ඒ නිසායි මේ ධර්මරාජ විද්‍යාලයේ මේ කාර්යයට අපි සම්බන්ධ වෙන්න තීරණය කරේ. ඒ වගේම මෙතෙන්දී මේ කාර්ය මම හිතනවා විශාල පිම්මක් පැනීමක් කියලා අපේ අධ්‍යාපන පරීක්ෂණවල. ඒකට හේතුව තමයි ඔන්ලයින් සිස්ටම් එකක් ඇතුලේ. කියන්නේ මේ දැනට තියෙන අපේ පුහුණු වැඩසටහන් හුඟක් දුරට වෙන්නේ පුහුණු පාඨමාලා විදිහට. ඒකේ ගැටලු ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ජාපනය වගේ ඈත පළාත්වල ඉන්න අයට ඒවට සම්බන්ධ වුණත් ඒගොල්ලන් මැදදී මේ පාඨමාලාව හැදෑරීමෙන් ඉවත් වෙනවා. ඒ නිසා අපේ අවශ්‍යතාවය දිගටම තිබුණා මේ ඔන්ලයින් සිස්ටම් එකක් ඇතුලේ පුහුණු පාඨමාලාවක් ඇති කරලා ඒ අපේ ඒ අවශ්‍යතාවයේ තියෙන පරීක්ෂකයන්ට වෘත්තිකයන්ට පුහුණු පාඨමාලාව පරීක්ෂණ සම්බන්ධ පුහුණු වෙන්න අවස්ථාවක් ලබා දෙන්න. අපේ ශාඛාව මෙතෙන්දී පරීක්ෂණ සංග්‍රහ නිකුත් කරනවා විවිධ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට අපිත් අධ්‍යාපන පර්යාලෝක සංග්‍රහ වාර්ෂිකව නිකුත් කරනවා. පරීක්ෂණවල අනාවරණ ඇතුළත් කරපු සංග්‍රහයක්. ඒ වගේම අනිකුත් පළාත් ඒ වගේම සමහර වෙලාවට කලාපත් මේ වගේ පරීක්ෂණ සංග්‍රහ නිකුත් කරනවා. ඒ සඳහා අපේ සහයෝගය ඔවුන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ තවත් කාර්යයක් වෙනවා ආචාර්ය උපාසේදිර මහතා පැහැදිලි කරා අපිට තියෙන ගැටලුව පිළිබඳව. ගැටලුව තමයි අපේ පරීක්ෂකයන් ප්‍රමාණවත් නැහැ පද්ධතියට. ඒ වගේම ඔවුන් අතින් විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ තියෙන දත්ත උනත් අපි සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමේදී හොඳ ආකාරයකට භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා අපේ ශාඛාවේ අරමුණ තියෙන්නේ මේ සියලු දේම අපිට පුළුවන් විදිහට යම් කිසි සංවර්ධනාත්මක ඉලක්කයකට ගෙන යාම. මෙම වැඩසටහන සම්බන්ධ වෙලත් අපි මේ දෙයමයි කරන්නේ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි මේ සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරා ගුරුවරුන්ට පමණක් නෙවෙයි අපේ අධ්‍යාපන නිලධාරීන්ටත් මේ අවස්ථාව සලසා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒක ඔවුන්ගේ ඉල්ලීම. මම හිතනවා මේක අවස්ථාවක් කරගන්න ඒ සංවිධායක මණ්ඩලය අපට එකඟ වූ නිසා ඔවුන්ටත් ආරාධනා කරන්න මේ වැඩසටහනට සම්බන්ධ වීමට කියලා. ස්තුතියි. හොඳයි, බොහොමත්ම ස්තුතියි ලීලාරත්න මහත්මියට ඔබේ ඒ හරබර පණිවිඩයට. ඒ වගේම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංකල්පත් එක්ක අපි මේ යන ගමන එහි එකමුතුව එහි මුහුවීම මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. ඔබතුමිය මතක් කළ කරුණු අපි සියලු දෙනාටම වැදගත්. ඒ වගේම සංවිධායක මණ්ඩලයටත් ඒක වැදගත්. ඉදිරියේදීත් මේ කරුණු ඒ කාර්යම පවත්වාගෙන යාම සඳහා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ පණිවිඩයට. හොඳයි, මේ වෙනකොට බොහෝ ගුරු මහත්ම මහත්මීන් ශ්‍රී ලංකාවේ සියලු පළාත් නියෝජනය කරමින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බව අපි දන්නවා. අපිට තියෙන සීමා සහිත ඉඩකඩ නිසා හැම කෙනෙක් එන්නම කතා කරන්නට අවස්ථාව නැහැ. නමුත් අපි විශ්වාස කරනවා ඔබ සියලු දෙනාටම අපි ඉතා හොඳින් ඇහෙනවා කියලා. මොකද අපි දැන් යොමු වන්නට යන්නේ මේ ධර්මරාජ අධ්‍යාපන පරිශ්‍රණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනයට. අද පවත්වන මේ ප්‍රධාන දේශනය අපි සමාරම්භක දේශනය කිව්වොත් නිවැරදි. මේ දේශනය ඉතාමත් වැදගත් වෙයි. මොකද මේ දේශනයෙන් එක්ක තමයි අපි ඉදිරියට තව දේශන කිහිපයක් එක්ක මේට සූදානම් වන්නේ. මම හිතන්නේ මේක සමහර අයට ගොඩක් අයට නව අත්දැකීමක් වෙන්නට පුළුවන්. 2018 සම්බන්ධ වෙච්ච අපේ ගුරු මහත්මින් මෙතන ඉන්නවා. අපි මේක පටන් ගත්තේ ධර්මරාජ විද්‍යාලයෙන් සති දෙකකට කලින්. ඉතින් මම හිතනවා මේ අත්දැකීමත් එක්ක අපි මේ ජාතික තලයට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබ සියලු දෙනා අමතන්නට මේ ප්‍රධාන දේශනයත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙනවා ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, ඒ වගේම ධර්මරාජ විද්‍යාලයේ වෘත්තිකයන්ගේ එකමුතුවේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය රස්නායක මුදිහන්සේ මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතුමා තමයි අද අපේ ප්‍රධාන දේශනය ඔබ වෙනුවෙන් පවත්වන්නේ. එතුමා ඩර්ක් 2020 වැඩසටහනේ තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති ලෙසත් මේ අවස්ථාවේදී කටයුතු කරනවා. ඉතින් මම වැඩි වේලාවක් ගන්න නැතුව එතුමාට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනය කරනවා එතුමාගේ ප්‍රධාන දේශනය ආරම්භ කරන්නට. ඔබටයි මේ අවස්ථාව මහාචාර්යතුමනි. බොහොම ස්තුතියි නලින්. පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා අතිරේක ලේකම්තුමිය පර්යේෂණාංශයේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු සේදර මහත්මයා ඇතුළු සියලු දෙනා මේ කාර්යාවලිය සඳහා ඇත්තෙන්ම ලොකු දිරිගැන්වීමක් ලොකු හයියක් ලොකු අවවාද ගොඩක් අපට හම්බ වුණා මේ කාර්ය කර ගැනීම සඳහා. මම හිතන්නේ ඒක ඉතාමත්ම ලොකු පිටුවහලක් වුණා. ඒ වගේම මේ දරුණුරාජ විද්‍යාලීය මේ এডুকেෂන් රිසර්ච් කොන්ෆරන්ස් එකට යන ගමන ඉතාමත් විශාල පිරිසකගේ දායකත්වය ඇතුව කෙරෙන කාර්යයක්. මෙහිදී අපට සම්බන්ධ වෙනවා ආයතන ගණනාවක්. අපිත් එක්ක සම්බන්ධ වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඒ වගේම Post Graduate Institute of English, ධර්මාජ නවෝදය සහ මයික්‍රොසොෆ්ට් ආයතනය. මේ හැමෝගෙම එකතුව මම හිතන්නේ අපි මෙතන 10ක් 15ක් විතර බොහොම එකතු වෙලා ලොකු වැඩ කොටසක් සෑහෙන කාලයක් තිස්සේ කරනවා වරින් වර. ඊයේ අපි රිහර්සල් එකක් තිබ්බා. මීට කලින් මම හිතන්නේ හැම ඉරිදාවකම රැස්වීමක් තිබ්බා. ලොකු වැඩක් කරගෙන යන්නේ. හැබැයි ඉතින් අන්තිමට මම තමයි තල්ලු කරලා තියෙන්නේ මේ එච්චර ගොඩක් දන්නේ නැති මිනිස්සෙක් මේ රිසර්ච් ගැන කතා කරන්න කියලා. අපි කතා කරමු. මම හිතන්නේ අපි හිතාගත්තාම හොඳයි අපි මේ එක්තරා විදිහක වැඩමුළුවකට සහභාගී වෙන්න කියලා. මම දන්නවා දිවයිනේ සෑම පළාතින්ම සහභාගී වෙච්ච පිරිස් මෙතන ඉන්නවා. මම හිතන්නේ කොළයක් පැන්සලක් තියාගෙන යමක් ලියන්නට ලෑස්තිලාම පටන් ගත්තොත් හොඳයි කියලා. I know that some of our friends from Jaffna and Trinco are with us, and I will be speaking in English on and off, but then you will get the Tamil translation and English translation of this same lecture in our website. So don't worry, just be with us, and I'm very happy that you are here. We'll work together, and you will get this English translation and Tamil translation in our website. In fact, one of my friend, Professor Geeta from Jaffna University, he has already started translating this version. Now, අපි ඇත්තෙන්ම අපේ ගමන ඔක්තෝබර් 29 වෙනිදා පවත්වන ඩර්ක් 2020 සම්මන්ත්‍රණය සඳහා තමයි මේ සූදානම් වන්නේ. මේ සම්මන්ත්‍රණය සඳහා දැනට ඔබ පවත්වාගෙන යන පර්යේෂණ ඉදිරිපත් කරන්නට පුළුවන්. වෙනත් පර්යේෂණ පුහුණුවීම් වැඩසටහන් වලින් ඇතිවෙන පර්යේෂණ මෙතන ඉදිරිපත් කරන්න පුළුවන්. එපමණක් නොවේයි පාසල්වල සිසුන් අධ්‍යාපන පර්යේෂණ පමණක් නොවේ මොන විදිහේ පර්යේෂණ කරත් ඔබට පුළුවන් යොමු කරන්නට මේ 2020 ඩර්ක් ඔක්තෝබර් 29 වෙනිදා පවත්වන. අපි DRC Research Training Program එක තමයි අපි මේ අද ආරම්භ කරේ. මේ සඳහා අපි මේ විදිහටම පවත්වන දේශන මාලාවක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. සෑම සිකුරාදාවම සවස 7 සිට 9 දක්වා ඉදිරි සති කීපය තුල දේශන 15ක් පමණ අපි පෙළගස්වා තිබෙනවා. එතකොට මේ දේශන වලින් අපි ඉදිරිපත් කරන දේශන නැවත අපේ වෙබ්සයිට් එකට ගියාම බලන්න පුළුවන්. අද පවත්වන මේ දේශනයත් නැවත අපි හෙට වෙනකොට වෙබ්සයිට් එකට අපි එකතු කරනවා. මූලික දේශනවලදී මේ දේශන පැය 4ක් අදත් ලබන සතියේත් මම කරන්නට බලාපොරොත්තු වෙනවා. මම ඒ දේශනයේදී ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ බොහොම සුළු කරුණු හඳුන්වා දීමක් පමණයි. එයින් පස්සේ ඔබට හමු වෙනවා මේ කරුණු පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මට වඩා පුළුල් දැනුමක් ඇති අය ඒ අයත් සමග තවදුරටත් සාකච්ඡාවන් කරන්න පුළුවන්. මේ දේශන ගණනාවන් කෙරෙන අතරදී ඔබට පුළුවන් පර්යේෂණ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්නට. ඒ තුලින් ඔබට පුළුවන් මේ සඳහා
ඔබට උදව් උපකාර කරන්න සහයෝගය කරන්නට සහයෝගය ලබා දෙන්නට එක්කෙනෙක් සමග සහභාගී වෙන්නට අපි ඒ සඳහා පර්යේෂණ පිළිබඳ දැනුමක් ඇති පශ්චාත් උපාධි කරන කළ විශ්වවිද්‍යාලයේ හෝ වෙනත් ආයතනයන් හිටින ෆැසිලිටේටර්ස්ලා පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඔබට සම්බන්ධ කරලා දෙන්න උත්සාහ කරනවා අපි ජූනියර් ෆැසිලිටේටර් කියලා. මේ ජූනියර් ෆැසිලිටේටර් කියලා කියන්නේ උසස් පෙළ විභාග සමත් වෙලා විශ්වවිද්‍යාලයට ආපු සිසුන් ඔවුන්ට විශේෂයෙන්ම ඔය කම්පියුටරෙන් ටයිප් කරන ඒවා, ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන ඒවා, කරුණු හොයාගන්න ඒවා අපිට බෑනේ. ඉතින් අපි ටිකක් වයසක අයට ටිකක් අමාරු ඒවට අපි දරුවන්ගෙන් අපි උදව් අරගන්නවා. අවසානයේදී මේ පාඨමාලාවට සහභාගී වෙන ඔබට අපි වටිනා සහතිකයක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට මේ ක්‍රියාදාමයේ තුලදී ඔය කට්ටියට තේරුම් ගන්නට අවශ්‍යයි අපි මේ කරන්නේ මේ දේශන පැවැත්වීමෙන් තුලින් එක්තරා විදිහක දැනුමක් ලබා ගන්නවා. පර්යේෂණ කියන්නේ මොකද්ද කොහොමද කරන්නේ කියන එක. හැබැයි එතනින් අපි නවතින්නේ නැහැ. මේ සඳහා පුහුණුවක් අවශ්‍යයි. ඔබ මේ පර්යේෂණ දේශනයට ඇහුම්කන් දෙන අතරදීම ඔබට සිද්ධ වෙනවා මගෙත් එක්ක මේ වැඩේ කරගෙන යන්න. ඒක ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරගන්න අවශ්‍යයි. ඒ ප්‍රායෝගික අත්දැකීම ඉන්පස්සේ ඔබට මෙන්ටෝ කෙනෙක් එහෙම නැත්නම් ඔබට හම්බ වුණාම මේ උපදෙස් ගන්න එක්කෙනෙක් එයාගෙන් ඔබට ලැබෙනවා ෆීඩ්බැක් එකක්. මේක කෙරෙනවා හරිද හොඳද මොකද කියන කාරණේ. අන්න එතනදී තමයි ඔබ නැවත ඔබ ගැනම හිතලා ඔබේ දැනුම දියුණු කරගන්නේ. ඒක තියුණු කරගන්නේ, උපනංවා ගන්නේ. ඊට පස්සේ තමයි ඔබ මේ ක්‍රියාවේ යෙදිලා perform කරන්නේ. ඒ ක්‍රීම තුලින් තමයි අධ්‍යාපනය සම්පූර්ණ වෙන්නේ. අපි මේ කතා කරන්නේ ඇත්තෙන්ම අර ඔබ දන්න ඔබ කතා කරන activity based learning කියන එක නේද? ඒක තමයි අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පර්යේෂණය සඳහා මොනක් ගත යුතු තේමාව මොකද්ද? මම හිතන්නේ කවුරුත් කියන්න අවශ්‍ය නැහැ. ඔබට කැමැති තේමාවක් ඔස්සේ පර්යේෂණය කරන්න පුළුවන්. හැබැයි අපි නිකමට වාගේ මෙතන ලයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකට සීමා වෙන්න අවශ්‍ය නැහැ. ඔබ කැමැති තේමාවක් ඔස්සේ ඔබේ පර්යේෂණ කරන්න පුළුවන්. පර්යේෂණය සඳහා තේමාවන් ඔබේ හදවතේ බුරබුරා නැගෙන ප්‍රශ්න ගැටලු අපි විසඳන්නේ කොහොමද? අපි මීට වඩා කොහොමද හොඳට අපේ දරුවන්ට උගන්වන්නේ කියන කාරණේ තුලින් මතුවිය යුතු ඔබේම හදවතේ ඇතිවිය යුතු සංකල්පනාවන් තුලින් ඇතිවිය යුතුයි. ඔබට අපිට තියෙන දැනට තියෙන අභියෝගයන් ගැන පර්යේෂණ කරන්නට පුළුවන්. අපේ සමාජයේ අවශ්‍යතාවයන් මොනවාද කියලා හිතලා ඒ ගැන පර්යේෂණ කරන්න පුළුවන්. අධ්‍යාපන ක්‍රමවේද, සෞඛ්‍යය, අධ්‍යාපන පසුබිම, ගුරුවරුන්ගේ සහ දරුවන්ගේ දෙමව්පියන්ගේ ආකල්ප යනාදී වශයෙන් නොයෙකුත් පර්යේෂණ කරන්න පුළුවන්. අපි මේ ඇයි මේක කරන්නේ? අපි විශ්වාස කරනවා අපේ ගුරුවරුන් බවට පරිවර්තනය වේ යුතුයි කියලා. To become a teacher. ඇයි මම එහෙම කියන්නේ? අපි යම්කිසි කරුණක් පිළිබඳ විෂයක් පිළිබඳ කරුණු දැන ගැනීම ඒ විෂයේ විශේෂඥයෙක් වීමට ප්‍රමාණවත් නැහැ. ඒ කරුණු පිළිබඳ ගැඹුරු දැනුමක් අවශ්‍යයි. අවබෝධයක් අවශ්‍යයි. ඒ පිළිබඳ ඒ භාවිතා කිරීම සඳහා කුසලතාවයක් අවශ්‍යයි. ඒ දැනුම නව නිර්මාණ කරා ගෙන යා හැකිය යුතුයි. ඒ දැනුම තුලින් අලුත් දේවල් නිෂ්පාදනය කළ හැකිය යුතුයි. අන්න එතකොට තමයි ඒ දැනුම හා සම්බන්ධ ඔබ එක්ස්පර්ට් කෙනෙක් බවට පත් වෙන්නේ. හැබැයි විෂයක් පිළිබඳව එක්ස්පර්ට් කෙනෙක් වුණාටම ඔබට ගුරුවරයෙක් වෙන්න බෑ. ගුරුවරයෙක් වශයෙන් මේ ක්‍රියාවලිය කරන්නේ කෙසේද කියලා දැනුමක් අවශ්‍යයි. එපමණක් මදි ඒ පිළිබඳ පුහුණුවක්, ඒ භාවිතයෙන් ලැබෙන උපනැංවීමක්, ඒ පිළිබඳ පර්යේෂණ කිරීමෙන් ඇති කරගන්නා විශාල බුද්ධියක්, අවබෝධයක් අවශ්‍යයි. එතකොට තමයි එක්ස්පර්ට් ඉන් ටීචින් වෙන්නේ. මම ඒ කියන්නේ ඔබේ දැනුම වඩා ගැඹුරු අවබෝධයක් තුලින් ඔබ ගුරුවරයෙක් බවට පරිවර්තනය විය යුතුයි. ඒක transformation, becoming a teacher. ඉතින් ඒ තුල තමයි ඔබ ගුරු වෘත්තියේ වෘත්තීය භාවය, එහි තෘප්තිමත් භාවය භුක්ති විඳින්නට පුළුවන් වෙන්නේ. මේක ඊටමත් ප්‍රීතිජනක, සතුට උපදවන, ඉහළ මට්ටමකට ඔබ ඔසවා තබන වෘත්තියක් බවට පත් වෙන්නට නම් ඔබ මේ වෘත්තීය මට්ටම ඇති කරගත යුතුයි. ඒයින් තමයි ඒයින් ලැබෙන ගුරු වෘත්තියේ ප්‍රීති ප්‍රමෝදය ලබා ගන්නට හැකි. අධ්‍යාපන පර්යේෂණ වලින් කරන්ට බලාපොරොත්තු වන්නේ අපි හිතන්නේ මේ අවබෝධය ලබා ගැනීම. මම හිතන්නේ ආචාර්ය සේදර මම හිතන්නේ ඊ타මාත්ම දැනුම් සම්භාරයක් ඇති අපේ ගුරුතුමෙක් එතුමා සඳහන් කරන්නේ ඒ වෘත්තීය භාවය ලබා ගැනීම. මధుරා වේහැල්ල මැතිනේ සඳහන් කළේ ඒ වෘත්තීය භාවය ලබා ගැනීම
ඒ ඉහළ තලයට ඔසවා තබා ගැනීම සඳහා මේ අධ්‍යාපන පර්යේෂණ ඉතාමත් වැදගත් වෙනවා. අපේ මේ ගමන සඳහා මම හිතන්නේ 2018 අපට ලැබුණු පන්නරය ගැන මීට කලිනුත් කතා කරා. මම නැවත සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තෙන් මම නැවතත් කියන්න අවශ්‍යයි. මම මේ අධ්‍යාපන පර්යේෂණ ගැන දන්නා මහා ලොකු වියතෙක් නෙමෙයි. මට ලොකු දැනුමක් නැහැ. මට මං හිතන්නේ නැහැ ගොඩක් ಜಾති උගන්වන්නට පුළුවන් කියලා. මගේ මේ කතන්දරයේදීම මං උත්සාහ කරන්නේ ඔබ හිතන්නට යොමු කිරීම පමණයි. මම හිතන්නේ ඔබතුමන්ලා ගුරුවරුන් වශයෙන් කියන කන්ස්ට්‍රක්ටිවිසම් කියන කතන්දරේ බීජ මූලය වන්නේත් ආරම්භය වන්නේත් මේ කතන්දරයේම තමයි. මේක මේ සොක්‍රටිස් කියපු කතන්දරයක් මම කියන කතන්දරයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට අවබෝධ කරගන්න අවශ්‍යයි අපි ගොඩක් ಜಾති දන්නේ නැහැ කියා. ඒ නිසා තමයි අපි මේ ගවේෂණය සඳහා පෙළඹෙන්නේ. ඒක නිසා තමයි මේ බුද්ධමතුන් කියන්නේ නොදන්නා බව නොදන්නාකම ඊ타ත්ම බුද්ධිමත් බවක් කියා. ඒ නිසා අපේ මේ පර්යේෂණ ක්‍රියාවලිය ඊටමත් සරල පියවර 10කින් අපි හඳුන්වා දීමට උත්සාහ කරනවා. අපි මුලින්ම උත්සාහ කරමු බොහෝ විට අද දවසේදී අපි කරන්නේ අපි කොහොමද මේ මාතෘකාවක් තෝරාගන්නේ කියන කාරණය. මම හිතන්නේ අපි ඕනෑම වැඩකට බහින්න කලින් ගයක් හදන්න කලින් ඉඩම හොයාගන්න එපා. ඒ වාගේ මාතෘකාවක් තෝරාගන්නේ කොහොමද කියන කාරණය. ඊට පස්සේ තමයි අපි හිතන්නට අවශ්‍ය වෙන්නේ අපේ මේ හදවතේ කකියන කාරණය වෙනස් කිරීම සඳහා අපට මැදිහත් වීමක් කළ හැකිද? කුමක්ද මේ මැදිහත් වීම? එයින් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය කුමක්ද කියලා හිතාගන්න එක. ඒකත් වැදගත් කාරණයක්. ඊට පස්සේ අපි පැහැදිලිව අපේ අරමුණ ලියා දක්වන්නට අවශ්‍යයි. අපේ අරමුණ ලියා දැක්වීම තුළින් තමයි මේක පර්යේෂණයක් බවට පත් වෙන්නේ. නිකන් ඔහේ කරන දෙයකට වඩා එහි විද්‍යාත්මක බව මේ තුලට ඇතුළු කළ හැක්කේ පැහැදිලි අරමුණක් ප්‍රකාශ කිරීමෙන්. ඒ අරමුණ ප්‍රකාශ කරාම තමයි මේ කාරණේ අපි අපේ අනික් යාළුවන් එක්ක අපේ විදුහල්පතිතුමා එක්ක අපේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලා එක්ක අපේ සහෝදර ගුරු මහතුන් එක්ක සාකච්ඡා කළ හැකි පැහැදිලි අරමුණක් තියෙන්නට අවශ්‍යයි. ඊට පසු අපිට අවශ්‍යයි හඳුන්වා දෙන්නට මොකද්ද පර්යේෂණ ක්‍රමවේදය, අපි ඒ සඳහා භාවිතා කරන මෙවලම් මොනවාද, කොහොමද අපි නියැදියක් තෝරාගන්නේ කියන කාරණේ. අපි ওই ටික තමයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලබන සතියේදී තමයි අපි මේ සාකච්ඡා කරන්නේ පර්යේෂණ යෝජනාවක් ලිවීම, ඒ එක්ස්ට්‍රැක්ට් කරන දත්තවල ගුණාත්මක භාවය සහතික කරගන්නේ කොහොමද, දත්ත විශ්ලේෂණය කරන්නේ කොහොමද, සංක්ෂිප්තිත පර්යේෂණ පත්‍රිකාවක් අපි ලියන්නේ කොහොමද, ඒ ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක. එතකොට මේ ක්‍රියාවලිය අවසාන වෙනකොට ඔබ ඔක්තෝබර් 29 වෙනිදා පවත්වන සම්මන්ත්‍රණය සඳහා සුදුසු ඉතාමත් වටිනා පර්යේෂණයක කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා ඇති. හොඳයි. අපි එහෙනම් වැඩේට බහිමු දැන්. වැඩේ කරන වෙලාව. මේක වැඩමුළුවක්. හොඳයි. මොහොතක් අරගෙන ඔබේ මාතෘකාව කුමක්ද කියලා පෑනක් පැන්සලක් අරගෙන ලියන්න. Now what is your research topic? Just write it down in a piece of paper. It's important for us to understand that in teaching, when your student write down something on a piece of paper, it's a very important moment of learning where he has to think, he has to take his pen and write on the piece of paper. And when he writes, he look at it and he can see what he has written. That is where you start thinking, and that is real. You just ask him, think of a topic is not good enough. Take a pencil, write it down, and then that it works. So you will have become students, all the teachers. I know that we have very senior teachers around the country and very alert and active. Thank you very much for joining this program, and write it down. ඔබේ මාතෘකාව කුමක්ද කියලා ලියන්න දැන්. හොඳයි. කැමතිද කවුරු හරි මගෙත් එක්ක කියන්න මොකද්ද ඔබේ මාතෘකාව කියලා? අපිට රම්‍යාට කතා කරන්න කියන්න පුළුවන්ද? රම්‍යා කියන්න? සර් මේ මගේ ටොපික් එක improving student engagement in learning science among grade 10 students in a school දිගට ඕනේ. දිගට ඕනේ. එතකොට රම්‍යාගේ ටොපික් එක තමයි improving engagement of students in the science class.
ඔව් සර්. ඒ කියන්නේ 10 වසර ළමයිගේ එන්ගේජ්මන්ට් එක වැඩි කරගන්න. ඔව් 10 වසර සිසුන්ගේ මේ විද්‍යා විෂය. very good. එතකොට ස්ටුඩන්ට් එන්ගේජ්මන්ට් එක තමයි වගේ මාතෘකාව. අපි එහෙම හිතාගමු කෙටියෙන් ස්ටුඩන්ට් එන්ගේජ්මන්ට්. තව කවුද කැමති මාතෘකාව කියන්න අපිට? සකුන්දලා. ඔව් කියන්න. මම කැමති අධ්‍යයනය කරන්න මේ ඉගෙනීමෙන් දිවෙන මේ ඇගීමෙන් දිවෙන ඉගෙනීම කියන එක ඉංග්‍රීසි භාෂාවක් හැටියට ඉගෙන ගන්නකොට පාවිච්චි කරන විදිහ ගැන. අපෝ කියන්නකො අපට ඇහුන්නේ නැහැ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ assessment learning කියන එක ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට පාවිච්චි වෙන හැටි. assessment of learning. assessment driven learning කියන එක ප්‍රොෆෙසර්. assessment driven learning. Oh right. Excellent. හරි මට හොඳට තේරෙනවා. දැන් ඉංග්‍රීසියෙන් කියහම ටිකක් බය වෙනවා මොකද්ද අප්පා? assessment driven learning. ඒ කියන්නේ මේ ඇගයීම හරි ඇස්තමේන්තු කිරීම පදනම් වූ ඉගෙනීම. ඇගීමෙන් දිවෙන ඉගෙනීම. පදනම් වූ ඉගෙනීම. මම හිතන්නේ ඊටමත් හොඳ කතන්දරයක්. ඇස්තමේන්තු කිරීම පදනම් ඉගෙනීම කියන එක කියන්නේ ඔයා ඇස්තමේන්තු කිරීම තුලින් ළමයා තල්ලු කරන්න ලෑස්ති කරන්නේ නේ. නේද? very good. මම හිතන්නේ that's really good. එතකොට ළමයින්ගේ ફોකස් එකට ඇස්තමේන්තු කිරීම අර ගන්නවා. thank you very much. කවුද වෙන අපි තව කවුරුත් ඉන්නවද අපිට කියන්න පුළුවන් මාතෘකාව? හරි. හොඳයි. අපි එහෙනම් කියන්නේ එහෙනම් හලෝ එහෙනම් මේ මං තීරණය කරේ බලන්න මේ අනේ නම කියන්නකෝ අපිට මගේ නම සනත් ගුණවර්ධන. සනත්. ඔව්. සනත් කොහෙද මේ? මම මොරටු විශ්වවිද්‍යාලයේ අපේ දැන් ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඉංග්ලිෂ් ELTU එකේ මම වැඩ කරන්නේ. ඒකට දැන් හැම අවුරුද්දෙම අපිට ඉංජිනේරින් මේ ෆැකල්ටි එකට එනවා ළමයි 1000ක් විතර. ඒ 1000න් අපි බලපු දෙයක් තමයි 150ක් වගේ ඉන්නවා අර A level general English paper එක අසමත් වෙච්ච ළමයි. right. එතකොට දැන් ඒකට දැන් මොනවද ඒකට හේතු වෙන කරුණු කියන එක. ඒ කියන්නේ අපිට නිකම්ම හිතන්න පුළුවන් මේ ඒක නිකන් ඒගොල්ලන්ට අර අනික් සබ්ජෙක්ට්ස් ගැනම තියෙන උනන්දුව කියලා හැබැයි මම හිතන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක් උතන තියෙනවා. right. thank you. අපි එතකොට දැනට මොහොතකට ගමු. අපි ඔය මම දන්නවා ඔබතුමාගෙන් තව විස්තර ගොඩක් ඉගෙන ගන්න පුළුවන් මට. අපි ඉස්සෙල්ලා දැනට මාතෘකාව හැටියට අපි අරගමු විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන් ඉංග්‍රීසි අසමත් වීමට හේතුව මොකද්ද? ජෙනරල් ඉංග්‍රීසි අසමත් වීමට හේතුව මොකද්ද කියන එක නේ. අපි පස්සේ ඒක විග්‍රහ කරමු තවදුරටත්. හරි. thank you. එතකොට මම හිතන්නේ අපේ දැන් මෙතන සහභාගී වෙන රට පුරා ඉන්න සෑම කෙනෙක්ම කොලයක පැන්සලක ලියා ගන්නවා ඇති පොඩි මාතෘකාවක් මොකක් හරි ඒක වෙනස් කරන්න පුළුවන්. අපි නිකන් මම ඉතිරි විනාඩි 5 කතා කරනවා පොඩි මාතෘකා කීපයක් ඉදිරිපත් කරනවා. දැන් කොහෙද මාතෘකා තියෙන්නේ අධ්‍යාපන පර්යේෂණ සඳහා? අධ්‍යාපන පර්යේෂණ සඳහා අධ්‍යාපනයේ ක්‍රියාවලිය පිළිබඳ අපට අධ්‍යයනය කරන්නට පුළුවන්. මොකද්ද මේ අධ්‍යාපන ක්‍රියාවලිය? ඉගෙනීමේ ක්‍රමවේද. ඒ කියන්නේ ඔය කට්ටිය කතා කරන ගුරුවරයා කේන්ද්‍රී ගුරු කේන්ද්‍රී අධ්‍යාපනය, ශිෂ්‍ය කේන්ද්‍රී අධ්‍යාපනය, activity based learning, ඔය assessment based learning නොඑක් විදිහේ ඉගෙනුම් ක්‍රමවේද පර්යේෂණයට භාජනය කරන්න පුළුවන්. ඒ වගේම මේ assessment තක්සේරුකරණය පුළුවන් පර්යේෂණයට භාජනය කරන්න. evaluation පුළුවන් භාජනය කරන්න. අධ්‍යාපන පරිසරය අපට පුළුවන් අධ්‍යයනයට භාවිතය කරන්න. අපට පුළුවන් අපේ තියෙන භෞතික පරිසරය පර්යේෂණයට ලක් කරන්න පුළුවන්. අපි භාවිතා කරන ඉගෙනුම් ද්‍රව්‍ය අපි කියමුකෝ අපට පුළුවන් මේ භාවිතා කරන අපට අවශ්‍ය වෙන වටපිටාව එහෙම නැත්නම් අපිට තියෙන මේ අලුත් තාක්ෂණ මෙවලම් වාගේ දේවල්. ඒ වගේම අපට පුළුවන් මානව සම්පත් අපේ ගුරුවරු ගැන, අපේ දෙමව්පියන් ගැන, අපේ සමාජය කොහොමද මේ අධ්‍යාපනය දිහා බලන්නේ කියන කාරණේ පරිශ්‍රණයට භාජනය කරන්නට. අපිට ඒ වගේම පුළුවන් මේ අධ්‍යාපනයේ ඵලය, අවසාන ඵලය, outcome කොහොමද ළමයින්ගේ දැනුම දියුණු වෙන්නේ, ළමුන්ගේ ආකල්ප කොහොමද, ළමුන්ගේ කුසලතා කොහොමද, ළමයින්ගේ පුද්ගල චරිත සංවර්ධනය කොහොමද සිද්ධ වෙන්නේ. අපිට පුළුවන් අන්තර්ගත විෂය කරුණු පිළිබඳව මේ විෂය නිර්දේශ පිළිබඳ පර්යේෂණය යෙදෙන්න පුළුවන්. ඒ වගේම
අධ්‍යාපනය සඳහා අධ්‍යාපනය කෙරෙහි මේ සමාජීය හා ගෝලීය බලපෑම් කොහොමද ඇති වෙන්නේ කියලා පර්යේෂණයට භාජනය කරන්න පුළුවන්. එතකොට අපිට මේ අධ්‍යාපනයේ පාර්ශවකරුවන් මහ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔය කට්ටියට පේනවා ඇති මේ ඉතාමත්ම ලස්සන ස්ලයිඩ් එක. ඒ වගේ මේ අපේ මේ දේශනය මම කියන්නවා මේ අවස්ථාවේදී අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා අපේ රසිකා මහත්මිය එහෙම එකතු වෙලා මේක හදලා දුන්නා මට ලස්සනට. මේකේ තිවිච වැරදි හදලා පෙන්නලා දීලා මේ ඉගෙනගත්ත දෙයක් මම මේ කරන්නේ. සිසුන් වටා ඉන්නවා ගුරුවරු, දෙමව්පියන්, අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජය හා අපේ සම්පූර්ණ සංස්කෘතියම මේ සඳහා අධ්‍යාපනයේ පාර්ශවකරුවන් වශයෙන් සලකන්නට පුළුවන්. අපි මේ අධ්‍යාපන ක්‍රියාවලිය දිහා බලහම මෙහිදී දරුවන්ට ඉගැන්වීමෙන් ජන සමාජයක් අපේක්ෂා කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ අපි ඉස්සෙල්ලාම බලන්න අවශ්‍යයි. මම හිතන්නේ අපේ අධ්‍යාපනය ගොනු වෙන්නට ඕන මේ කාරණේ සඳහානේ. ඇයි මොකටද අපි මෙච්චර වෙන වියදමක් කරගෙන කරන්නේ? ඒ කරන්නේ අපේ අපේක්ෂාවන් තියෙන අධ්‍යාපනය නිසා අපේ දරුවෝ කුමන තැනකට ආයුද්ද කියන කාරණේට. ඒ කාරණේ මත පදනම්ම තමයි අපි උගන්වන්නේ කුමක්ද කියන දේ තීරණය විය යුත්තේ. උගන්වන්නේ කුමක්ද දේ තීරණය වුණායින් පස්සේ තමයි අපි උගන්වන්නේ කෙසේද කියන කාරණයට යොමු වන්නට සිද්ධ වන්නේ. උගන්වන්නේ කෙසේද කියන කාරණය තුලම තමයි අපි තක්සේරු කරන්නේ කෙසේද, ළමයින්ගේ විභාග පවත්වන්නේ ඇසෙස්මන්ට් කරන්නේ කෙසේද කියන එක. ඒ වගේම ඊට පස්සේ අපි මේ අපේ ක්‍රියාවලිය ඉවැලුවේෂන් එකකට භාවිත කරන ක්‍රියාවලියම ඇගීමකට පත් කරන්නේ කෙසේද කියන කාරණයක් අපිට එනවා. මේ සෑම කාරණයක් තුලදීම ඔබට පර්යේෂණ සඳහා මාතෘකා ඇති. අපි මේ වෙනකොට ඔබ මාතෘකාවක් තෝරාගෙන තියෙනවා නම් ඒ මාතෘකාව වැදගත් මාතෘකාවක් වෙන්න ඕනෑනේ. අන්න වැදගත් මාතෘකාවක් පිළිබඳ පර්යේෂණයක් කරනකොට තමයි ඔබේ විදුහල්පතිතුමා ඔබේ යාළුවෝ මොනවද මචං කරන්නේ? කොහොමද මේක කරන්නේ? දැන් හරි ෂෝක් නේක කියලා අපට හොඳ ගැම්මක් ඇති වෙන්නේ මේ පර්යේෂණයට. ඒක හරි හොඳ දෙයක් එහෙම කරන එක. හැබැයි එහෙම වෙන්න නම් ඔබේ මාතෘකාව කාලීන මාතෘකාවක් වෙන්න අවශ්‍යයි. ඒ මාතෘකාව පොදු ගැටලුවක් වෙන එක ඉතාමත් වැදගත්. ඒ වගේම මේ මාතෘකාවට අදාළ කරුණ නිසා අධ්‍යාපනයට කොයිතරම් දුරට බලපෑමක් ඇති වෙනවද කියලා හිතන එකත් වැදගත්. එපමණක් නෙවෙයි ඒ කාරණාව අපට යන වියදම් ගැන බලනවාද කියන හිතලා බලන්න අපට කොච්චරනම් වියදමක් යනවද? ඒ වියදමින් උපරිම ප්‍රයෝජනට ගන්න පුළුවන්ද? වියදමෙන් යම් ප්‍රමාණයක් පිරිමහලා දෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම දෙමව්පියන්ට යන වියදම් පිළිබඳව. මේ සම්බන්ධව සමාජයේ ඇති උනන්දුව පිළිබඳව පවතින අවදානම දැන් අපි ගමු අවදානම කියලා ගත්තාම ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයි අසහනයටපත් වෙනවා. විභාග නිසා අසහනයටපත් වෙනවා. ඒක අවදානමක්. ඒ වගේම තවත් නොඑක් විදිහේ අවදානම් තියෙනවා අපේ අධ්‍යාපනය හා සම්බන්ධ වෙන. ඉතින් මේවා ගැන සොයා බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි නිකම් මතක් කරගන්න එක වටිනවා. නෙල්සන් මැන්ඩලා කියනවා අධ්‍යාපනය ලෝකය වෙනස් කිරීමට භාවිතා කළ හැකි ප්‍රබලම අවියයි. ඇත්තෙන්ම අපේ ජන සමාජය වෙනස් කරන්න, ලෝකය වෙනස් කරන්න අපි අධ්‍යාපනය භාවිතා කරනවාද කියන එක හිතා බලන්නට වටිනා කාරණයක්. මේ ලෝකේ තනන්නේ අපේම සිතුවිලි. මේ තේලිස් ඔෆ් ඉන් ග්‍රීස් මේ කතන්දරේ කියනවා හිරු කියන්නේ ගිනිගෙන දැවන පාෂාණ ගුලියක් පමණි කියලා. මේක හරි වැදගත් කතන්දරයක් නේ. බලන්න ඔය තේලිස් පළමු වරට මේ කතාව කියන්නේ මිනිස්සු හිතුවා මේ හැම දෙයක්ම අద్భుත දේවල් කියලා. එහෙම නෑ. මේ පාෂාණ ගුලියක් පමණයි කියන එක විද්‍යාත්මක චින්තනයේ ආරම්භය. නිවැරදි චින්තනය ඔහේ බුද්ධියක් නැතුව බලන්න නැතුව හොයාගන්නා කාරණා. බුදුන් වහන්සේ කියන යථාර්ථයේදී පුද්ගලයෙක් කියන නිතිපතා වෙනස් වෙන භෞතික ද්‍රව්‍යමය හා මානසික මූලයන්ගේ එක්වීමක් පමණි. බුදුන් වහන්සේ අර සංකල්පයම ඊට වඩා තවත් දියුණු සංකල්පයකට භාවිතා කරලා තියෙනවා මේ අවස්ථාවේදී. එතකොට අපි අධ්‍යාපන පර්යේෂණවලදී අපි පර්යේෂණයට ලක් කරන්නේ ඉගෙනීම හා ඉගැන්වීම පිළිබඳ පසුබිම, ක්‍රියාදාමය හා ප්‍රතිඵල ගවේෂණාත්මකව හා විද්‍යානුකූලව නිරීක්ෂණය කිරීම, නවම ක්‍රම අත්හදා බැලීම හා එම අත්හදා බැලීම බෙදා හදා ගැනීමයි. හොඳයි, මම දැන් ආයසරයක් දැන් ඔය මං නිකන් මේ අපි කලම්බනවා, අවුස්සනවා, හිතන්න පුරුදු කරනවා. ආයසරයක් මෙච්චර වෙලා මාතෘකාව ලිව්වේ නැත්තම්
මම නැවතත් ආරාධනා කරනවා ඔබේ මාතෘකාව දැන් ලියන්න කියලා. මම දන්නවා මේ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න ඕනේ කියලා කාලය වෙන් කරගෙන මේ ලොකු උනන්දුවකින් ඉදිරිපත් වෙච්ච ඔබ හැම කරන්නේ එක්තරා විදිහක කැපවීමක්. මම ඉතාමත්ම ගරු කරනවා ඒ කැපවීමට. මොකද මේ විදිහේ වැඩසටහන් වලට සහභාගී වෙන්නේ අලුතෙන් මේ ගානක් හම්බ වෙනවට අලුතෙන් මේ ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවට නෙමෙයි. යම් විදිහක හදවතේ කැකෑරෙන අදහසක් තියෙනවා අපිට අලුත් යමක් කරලා වෙනස් දෙයක් කරලා මේ රටේ දියුණුවට අභිවෘද්ධිය සඳහා යමක් කළ යුතුයි කියන එක. ස්තුතිවන්ත වෙනවා ඒකට. මං හිතන්නේ ඔබ ළඟ තියෙනවා මාතෘකාවක්. ඒක ලියන්න. හොඳයි. ඔය ඔබට හිතට මාතෘකාවක් ඇතුණු මොහොතේම මම දන්නවා ඔබේ හිතේ දැන් තියෙනවා මෙහෙම කරොත් නම් මේක හරියනවා නේද? මේ ගැටලුව තියෙනවා මෙහෙම කරොත් නම් මීට වැඩිය මේ විදිහේ ප්‍රතිඵල ගන්න පුළුවන් නේද කියලා. අපේ ඊළඟ පියවර වෙන්න ඕනේ ඔබ කරන්නට බලාපොරොත්තු වෙන මැදිහත් වීම මොකක්ද? ඒකෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය කුමක්ද කියන එක. අපිට දැන් අහන්න ලැබුණු මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි මේ විද්‍යා විෂය සම්බන්ධ සිසුන්ගේ මේකට දක්වන උනන්දුව මදිකම, පන්ති වැඩවලට උනන්දුව මදිකම. ඒ වගේම අපේ අනික් ගුරුතුමාගේ මාතෘකාව උනේ කොහොමද මේ ඇයි මේ විශ්වවිද්‍යාලයට එන සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව අසමත් වෙන්නේ ඇයි කියන කාරණය. මම හිතන්නේ මැදිහත් වීමක් ගැන කතා කරනවා නම් අපි අහලා බලමු මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. අපිට මාතෘකා කිව්වේ ඒ දෙන්න විතරයි නේ. අපිට මාතෘකා කියන්න බැරුණායි කවුරු හරි ඉන්නවා නම් ඔඩියන්ස් එකේ තවත් එකක් කියන්න පුළුවන්. මට කියන්න පුළුවන්. රම්‍යා කියන්න බලන්න. මම සුධර්මා ගමගේ assessment based learning අපෝ මගේ තරහ වෙනවා කවුද මේ? ඔව් කවුද මේ assessment ගැන කතා කරේ කියව සමුද්‍රිකා. සමුද්‍රිකා sorry. ඔව් සර් එන්නේ තරහ වෙනවා. ඔය ඉයර්ෆෝන් මන් ගහගෙන නැතුව ඇහෙන්නේ නැහැ සමුද්‍රිකා. sorry සමුද්‍රිකා ඔය අතින් නුවර එක්කන වෙලත් මට අමතකුණා මොනා කරන්නද? සමුද්‍රිකා මොකද්ද ඔයාගේ ඉන්ටර්වෙන්ෂන් එක කිව්වේ? දැන් ඔයාට තියෙන්නේ ඔයාට ඕන මේ ඇසෙස්මන්ට් තුලින් ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරන්නනේ. මට දැන් ඕනේ ඒ අර ඒ assessment driven learning කියන්නේ. ඒ කියන්නේ ඇගීම් දිවෙන ගැනීම කියන එක දැනටමත් ක්‍රියාත්මකයි. ඔව් ඔව්. ඒකට ඒ ක්‍රියාත්මක වෙන එක කොයිතරම් කොයි විදිහටද බලපාන්නේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කියන එක අධ්‍යයනය කරන්න. එතකොට මගේ මැදිහත් වීමක් ප්‍රොෆෙසර් මට පේන්නේ නැහැ. මොකද දැනට තියෙන එකම තමයි ඔයා කරන්න යන්නේ. කරන අධ්‍යයනයක් වගේ වෙයි කියලා තමයි මට පේන්නේ. මට හිතෙනවා දැන් ඔයා කරන්න යන්නේ මැදිහත් වීම පාදක ඉගැන්වීම මැදිහත් වීම පාදක නොවි ඉගැන්වීමක් සමග සංසන්දනය කරලා බලන්න වාගේනේ. එහෙමද? ඒකටත් වඩා දැන් ඉතර දැන් ඇගීමක් උදෙසා උගන්වනවා. ඔව්. ඒක ඇගීම පාදක කරගෙන උගන්වනවා. අපේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුල. ඒක එහෙම කරන දෙයක්, එහෙම කරන උත්සාහයක් ඇත්තටම ඉංග්‍රීසි ඉගෙනීමට බලපාන විදිහ බලන්න හදන්නේ. ඒක දැනට කෙරීගෙන යන data driven එකක් කියන එක සර්. ඔව්. මෙතන ගේම් මැදිහත් වීමක් කරන්නේ නෑ. හොඳයි. ඒක හොඳයි. ඇගීමකට පත් කරා. ඇගීමකට ලක් කරන්න හදන්නේ. ඇගීමකට ලක් කරන්න කරන්නේ. very good. ඔව්. එතකොට දැන් මට පේන හැටියට සමුද්‍රිකාගේ මැදිහත් වීමක් නැහැ. ඒ වුණාට කරන්න යන්නේ දැනට මේ කරන ක්‍රියාවලිය අගීමකට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම හිතන්නේ මේ වෙලාවේ අපේක්ෂිත ප්‍රතිඵල කියන එකෙන් වෙනුවට සමුද්‍රිකාට හිතන්න සිද්ධ වෙනවා මොන සාධකද මේ අගය කරන්න කියලා ලයිස්තුගත කරන්නටනේ. What is it that you want to evaluate? What is it that you want to evaluate? Right. So tell us a list of things that you want to evaluate. එකක් තමයි මේ දැන් general english සහ ස්වර්ණත් ඉන්නනේ ඊළඟට හරි sorry කියන්න general english සහ academic english කියන දෙක
ඒ දෙක පාවිච්චි කිරීමට බලපෑමක් යනවා. දැන් ඇගීමට බලන්නේ ඇකඩමික් ඉංග්‍රීසි කියන එක පාවිච්චි කරනවාද කියලා. ඒක කොයිතරම් දුරට ළමයාගේ ඉංග්‍රීසි ඉගෙනීමට අපි බලපෑමක් කරනවාද? ළමයාගේ ඉංග්‍රීසි මට්ටමේ හැටියට ඔය ඇකඩමික් ඉංග්‍රීසි කියන ගන්න පුළුවන් දෙන එක බලපෑමක් තියෙනවා. ඒක සාධකයක්. ඊළඟට අනික් එක දැන් අපි ඇත්තටම මේ ක්‍රියාවලිය තුළ අපි අර ඇග්‍රීම ගැනම හිත වැඩ කරන එක අපි ළමයාව කෝච් කරනවා ඇගේ කොට යන්න. ඉතින් ඉංග්‍රීසි ගැන නැතුව. අන්නේ ඒක තව සාධකයක් මට බලන්න කැමති දෙය. කියනවා ඇත්තටම අපි අපේ පාඨමාලාවලට දෙන අරමුණු පාඨමාලාවේ උගන්වන දේ සහ පාඨමාලාවේ ඇගීම කියන තුන හරි විදිහට සම්බන්ධ වෙලා තියෙනවද කියලා. Right. Okay. Thank you සමුද්‍රිකා. අපි අහලා බලමු දැන් අපි අහලා බලමු රම්‍යගේ පර්යේෂණය මොකක්ද දැන් සමුද්‍රිකාගේ පර්යේෂණය ඒක පර්යේෂණයක් අපි කැමති නිකන් ඇක්ෂන් රිසර්ච් එකක් වගේ එකක් ගැන කතා කරන්න සරල දෙයක් රම්‍ය මොකද්ද කරනවා කිව්වේ සර් මම කරනවා කිව්වේ දැන් විද්‍යා විෂයට අර දරුවන්ගේ තියෙන නැඹුරුව වැඩි ඒක මදි එක බලාපොරොත්තු වෙන මැදිහත් වීම සර් දැන් අර ක්වෙස්චන් බේස් ටීචින් ඒ කියන්නේ ප්‍රශ්නයක් අහලා පන්තිය පටන් ගන්නවා ඒ වගේ ප්‍රශ්න මගින් සිදු කරන අධ්‍යාපන ක්‍රමයක් මේ යොදාගෙන ඒක කොච්චර දරුවට තමන්ගේ විද්‍යා විෂය කෙරෙහි ඇති වෙන ඒ උනන්දුව වැඩි කරන්න දායක වෙනවද කියලා බලන්න තමයි මට අවශ්‍ය. මොනවාද ඔය අපේක්ෂිත ප්‍රතිඵල මොනවාද දැන් අපි කියමුකෝ දැන් සාමාන්‍ය උගන්වන්නට වැඩි ඔයා හිතන්නේ ප්‍රශ්න අහලා ඊට පස්සේ උගන්වනවා කියලා නේ. ඔව්. එතකොට මොනවාද අපේක්ෂිත ප්‍රතිඵල මොනවාද ඔයා? ඒ කියන්නේ සර් දැන් ගොඩක් වෙලාවට කරන්නේ උගන්වලා ඉවර වෙලා ප්‍රශ්න අහලා ඒ විදිහට දරුවගේ දැනුම ඉවැලුවේට් කරන එක. මෙතනදී ඒ කියන්නේ සමහර වෙලාවට එක්සෑම් එකක් තියලා ටෙස්ට් එකක් තියලා තමයි ගොඩක් වෙලාවට දරුවන්ගේ අපි කොච්චර ප්‍රමාණයට දියුණු වෙලාද කියලා අධ්‍යයනය කරන්නේ. එතකොට දැන් මම මොනවද ප්‍රතිඵල ඔයා බලන්නේ එක්සෑම් රිසල්ට්ස් වලට අමතරව? ඊට අමතරව බලනවා දරුවගේ කොහොමද දරුවන්ගේ අදහස් බලනවා. ඒ කියන්නේ ඔවුන් කැමති වෙලා තියෙනවද සාකච්ඡාවක් පවත්වලා දරුවන් එකතු කරලා සාකච්ඡාවක් පවත්වලා හරි thank you රාමි අපි තවදුරටත් කතා කරනවා මේ පර්යේෂණ ගැන සුධර්මත් ඉන්නවා නේද සුධර්මගේ මොකද්ද මේ මාතෘකාව කියන්නකෝ මාව ඇහෙනවද ඇහෙනවා කියන්න සර් මම grade 11 English textbook එක textbook content එක ඇනලයිස් කරනවා එහි තියෙන ගෝලීය ප්‍රවණතා ගෝලීය ගැටලු ඒ ටෙක්ස්ට්බුක් කන්ටෙන්ට් එකේ කොයිතරම් දුරට තියෙනවද කියන එක. ඒක බැලුමට දැනෙන්නේ ඉංග්‍රීසි වලට විෂය ගැනීමට සම්බන්ධයක් නැති දෙයක් වගේ පෙනෙයි. ඒ වුණාට අර ඉංග්‍රීසි දැන් ඒක සම්බන්ධයෙන් ඔයා මැදිහත් වීමක්වත් එහෙම දෙයක් කරන්නේ නැතුව ඔයා ඇනලිසිස් එකක් කරන්න යන්නේ නේද? ඇනලිසිස් එකක් කරන්නේ සර් අවසානයේදී දැන් ගුරුවරුන් සහ ටෙක්ස්ට්බුක් මටීරියල් රයිටර්ස්ලාගේ අවධානය මේ පැත්තට ගන්න. අපිට කොහොමද ග්ලෝබල් සිටිසන් කෙනෙක් ලෝකෙට දායක කරන්න ඉංග්‍රීසි භාෂාව ගන්න ඒකේ thank you ඔව් සුධර්මා thank you අපිට දැන් කාලේ තියෙන්නේ සීමිත මම දැන් ඇත්තෙම දැන් මම සන්තෝෂයි මේ විදිහේ ගැඹුරු මාතෘකාවකට යොමු වෙන එක ගැන දැන් අපි ඇත්තෙම ඇක්ෂන් රිසර්ච් වලදී අපි වැඩිපුර යොමු වෙන්නේ අපි කරන අධ්‍යාපන ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් ඇති කිරීම තුලින් අපි මේක තවත් පියවරක් ඉස්සරහට ගන්නේ කොහොමද කියන එක සරල ක්‍රියාවලියකට යන එක. මේවා හොඳ පර්යේෂණ අපි විවෘතයි ඕන විදිහේ පර්යේෂණයක් කරන්නට අපි උත්සාහ කරලා බලනවා අපි ඉස්සරහට කතා කරලා බලමු මේවා කොහොමද ඉස්සරහට දියුණු කරගන්නේ කියලා. හොඳයි. හොඳයි. මම නැවතත් මතක් කරන්නේ ඔබේ අධ්‍යාපන පර්යේෂණය සඳහා අත්තායත්තනෝ නාතෝ ඔබටම දැන් හිතලා තමන්ගේම මාතෘකාවක් හිතලා තමන්ම මොකද්ද මේ කරන වෙනස කියලා හිතලා අපි අපේක්ෂා කරන ප්‍රතිඵල මොකද්ද කියලා හිතන්නට සිද්ධ වෙනවා. ඒක හරි වැදගත් කාරණයක්. ඔබ තනියම මේ දේ කරන්න සිද්ධ වෙනවා. මම මෙතනදී
එහෙම මම කියන්නේ ඔබට පුළුවන් ඔබේ යාළුවා සමග සාකච්ඡා කරන්න අනික් අයගේ උදව් අරගන්න. නමුත් ඔබටම ඔබේ හිතන්නට සිද්ධ වෙනවා. අධ්‍යාපන පර්යේෂණයෙහිදී අප කරන්නේද අපේ අත්දැකීම් සිහිනුවණින් දැකීම හා බෙදා ගැනීමයි. මෙතනදී සිහිනුවණින් දැකීම ඉතාමත් වැදගත්. අපි නිකන් ඔහේ දෙයක් කියනවට වඩා මේ පිළිබඳ බුද්ධිමත්ව බලන්න අවශ්‍යයි. ඒකින්දානේ අපි නිවැරදිව ගණනය කිරීම, නිවැරදිව දැකීම ප්ලෑන් එකක් තියෙන්නේ. හැබැයි එහිදී අපි සද්භාවයෙන් යුතුව සකල සත්වයාගේ හිතසුව පිණිස තමයි මේ දේ කරන්නේ. විස්තර කිරීමේදී තමා කළ දේ දුටු දේ ඒ අයුරින්ම විස්තර කරනවා. එහෙම නැතුව අපි බොරු කියන්නේ නැහැ, බොරු ලියන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඒ තුලින් අපට හැඟෙන දේ කියවා අසා දේ ඇති සමග බෙදා හදා ගැනීම. ඔකට තේරෙයි අපි අවසාන වෙනකොට කරන්නේ මේ කාරණේ තමයි කියලා. මම හිතන්නේ කාලාම සූත්‍රය අපි හැමෝම කියවා බැලිය යුතු කාරණයක්. අපි පර්යේෂකයන් බවට පත්වීමේ පළවෙනි පියවරක් වශයෙන් මම හිතන්නේ කාලාම සූත්‍රය කියවන්නට අවශ්‍යයි. විමසීමකින් තොරව යමක් නොපිළගත යුතු හේතු. යමෙක් එසේ කියනා නිසා, පොතපතක ලියා ඇති නිසා, ගුරුවරයාගේ මතය නිසා, වැඩි දෙනාගේ පිළිගැනීම නිසා, එය පාරම්පරික චාරිත්‍රය නිසා, එය බැලූ බැල්මට නිවැරදිසේ පෙනෙනා නිසා, ගණිත ශාස්ත්‍රයකින් හෝ තර්කයකින් එය ඔප්පු කර ඇති නිසා, බුදුන් වහන්සේ දේශනා කර ඇති නිසා විමසීමකින් තොරව යමක් නොපිළගත යුතුය. බලන්න කොච්චර වටිනා කතන්දරයක්ද කියලා. අපි නම් කොච්චරනම් දේවල් ගණන් හදලා බලලා p value එක කියලා ප්‍රතිශත කියලා ගණන් හදලා අපට පෙන්නලා තියෙනවද? බලපුවාම අනිත් පැත්ත හැරිලා බලවම තව ටික දවසකින් ඒක වැරදි. තර්ක කරලා පෙන්නුවාට මේක හරි කියලා පිළිගන්න එපා. නමුත් බුදුන් වහන්සේ කියනවා යමෙක් නිවැරදිසේ පෙනේ නම් භාවිතයෙන් ඒ ප්‍රත්‍යක්ෂ වේ නම් එය පිළිගන්න. මට හිතෙන්නේ මේ කියන්නේ ඇක්ෂන් රිසර්ච් තමයි. අපි මේ වැඩේ කරලා හරි කියලා අපට භාවිතයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් අපි පිළිගනිමු. බුදුන් වහන්සේ කියන මහණෙනි ඒව බලව මට කළ හැක්කේ මඟ පෙන්වීම පමණි. මේ කියන්නේ අපේ ඉගෙනීම ප්‍රායෝගික අත්දැකීම මත පදනම් විය යුතුයි කියන කාරණේ නේද? ඉතින් ඒක නිසා තමයි activity based learning අපි experiential learning කියන කාරණේ තමයි මට හිතෙන්නේ මම දකින්නේ මේ කාරණේ තුල. මම හිතන්නේ මීට වැඩිය ගැඹුරු දේවල් ඇති බුදු ධර්මය අවබෝධ කරගන්න එච්චර ලොකු මේ ප්‍රඥාවන්ත නෙවෙයි මම දකින්නේ මේ කියන්නේ experiential learning කියන කතන්දරේ කියලා. අපි නිකන් මම ලයිස්තුවක් හදලා තියෙනවා. මදිහත් වීම මොන විදිහේ මැදිහත් වීමද අපි කරන්න පුළුවන්. ඉගෙනීමේ ක්‍රමවේද වෙනස් කිරීමේ මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒක තමයි අර රම්‍යා කියන මේ ප්‍රශ්න අහලා උගන්වන්න පටන් ගන්නවා කියන එක. මම හිතන්නේ අපේ සුධර්මත් කිව්වේ ඒක තමයි ප්‍රශ්න පදනම්ව ඉගැන්වීම කියන එක. තක්සේරු කිරීම වෙනස් කරන්න පුළුවන්. දැන් අපි කියමුකෝ assessment වලට මේ recall questions දෙන්න පුළුවන්, analytical type of questions දෙන්න පුළුවන්. එතකොට පන්ති කාමරයේ සැකස්ම වෙනස් කරලා ඒක කොහොමද ළමයින්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා බලන්න පුළුවන්. තාක්ෂණය වෙනස් කිරීම. එතකොට ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ ආකල්පයන් පිළිබඳ බලලා වෙනස්කම් පුළුවන්. මේවා තමයි මැදිහත් වීම කරන්න පුළුවන් කොටස් මේ ප්‍රදේශයන්. මොනවාද ප්‍රතිඵල? අපි හැම වෙලාවෙම බලන්නේ විභාග ප්‍රතිඵල දිහා. හැබැයි ඒවා නෙමෙයිනේ පමණක් නෙමෙයිනේ ප්‍රතිඵල. ළමයින්ගේ නිපුණතාවයන් competencies, ළමයින්ගේ යහපත් ගුණ quality, ශිෂ්‍යයන්ගේ තෘප්තිමත්භාවය, ඉගෙනීම සඳහා ශිෂ්‍යයන්ගේ සහභාගීත්වය, ගුරුවරුන්ගේ ආකල්ප, දෙමව්පියන්ගේ ආකල්ප, වියදම නොඑක් දේවල් දිහා අපට ප්‍රතිඵල වශයෙන් බලන්නට පුළුවන්. I hear and I forget, I see and I remember, I do and I understand. අපේ මතක තබා ගැනීමේ හැකියාව දේශනයක් අසා තිබීමෙන් අපට මතක තියෙන්නේ 10%කට වඩා අඩු ප්‍රමාණයක්. මම මේ කියන කතාව නිකම්ම අහගෙන හිටියොත් ඒකෙන් 10%ක්වත් මතක තියෙන්නේ නැහැ. හැබැයි පොතපත කියවීමෙන් ඊට වඩා වැඩි දෙයක් පුළුවන්. අපි ශ්‍රව්‍ය දෘශ්‍යකම භාවිතා කිරීම. දැන් මම මෙතන මේ දෘශ්‍යක්‍රම භාවිතා කරනවා මේක වඩා බලවත් කරන්නට. නමුත් මේ ඩිමොන්ස්ට්‍රේෂන් ප්‍රායෝගිකව කරලා පෙන්වන එකෙන් ඊට වඩා වැඩි අධ්‍යාපනයක් ලබන්නට පුළුවන්. නමුත් මම යෝජනා කරනවා මම මේ කරන දේශනය පිළිබඳව බොහෝ විට ඔබට නැවත වෙබ් එකට ඇවිල්ලා බලන්නට පුළුවන්. ඒ පිළිබඳව ඔබේ යාළුවොත් සමග සාකච්ඡා කරන්නට, මේ දේශනයේ තියෙන කොටස් අරගෙන තවත් කායට උගන්වන්නට. අන්න එතකොට තමයි මේ ප්‍රායෝගිකව පෙන්වීම සහ තවත් අයට ඉගැන්වීම තුළින් මම මේ කරන දේවල් වලින් 90% විතර පළක් ලබා ගන්නට පුළුවන් වන්නේ. මම හරි කැමති මේ
ප්‍රකාශයට අධ්‍යාපනය යනු හිස් බැඳුම් පිරවීමක් නොව පහන් දැල්වීමකි. එතකොට අර හිස් බැඳුම් පිරවීමක් කියලා හිතාගෙන ඉන්න අය තමයි පාඩම් කරන්නේ. අපිත් අර මේ තරුණ වෛද්‍යරු කාලේ හරි ආසයි උගන්නන්න. කලින් දවසේ පාඩම් කරන්න එනවා තොගයක් ඇවිල්ලා අර මේ පොඩි ළමයින්ට ඔක්කොම දීලා දානවා. එච්චරම ඒක ඵලදායි නැහැ. අපි කරන්න අවශ්‍ය වෙන්නේ මේ පහන් දැල්වීමක්. not filling vessels. දලයි ලාමා කියනවානේ උගන්වන විට මනසට මෙන්ම හදවතටත් කතා කරන්නට කියලා. මම හිතන්නේ එතුමා මේ කියන්නේ අපිට කරුණු දැනුම පමණක් නොවේයි සහයෝගිතාව, කරුණාව, දයාව, අන්මතයට ගරු කිරීම, උදව් කිරීම, සමාජශීලී බව, අන්තර්පුද්ගල සම්බන්ධතා, උපුරුදු වීමේ හැකියාව වැනි නොයෙකුත් ගුණාංග මේ කට්ටියට දායාද කරන්නට කියලා. Children must be taught how to think, not what to think. මට හිතෙනවා ඉතාමත් වටිනා කාලයක්. අපි වැඩියෙන්ම කාලය ගත කරන්නේ ළමයින්ට කුමක් සිතිය යුතුදයි කියන්නට මිසක් සිතන්නට හුරු කරන්නට නෙමෙයි. ඒ කතන්දරේම තමයි මම හිතන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ අධ්‍යාපනය යනු කරුණු ඉගෙනීමට වඩා මනස පුහුණු කිරීමක් කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවානේ everybody is a genius, but if you judge a fish by its ability to climb a tree, it will live its whole life believing that it is stupid. අපි කොච්චරනම් මාළුව අල්ලාගෙන උන්ට ගස් නගින්න කියලා ගස් නගින්න බැරි මාළුව අහක දානවාද? මේ තියෙන්නේ අපි 2018 පර්යේෂණ සම්මන්ත්‍රණයේදී ආපු අදහස් යෝජනා පන්ති කාර්යාලයේ ප්‍රශ්න ඇසීම ප්‍රචලිත කිරීම, පාඩම සඳහා පෙර සූදානම ඇගයීම, අධ්‍යාපනය හා පෞල් සම්බන්ධතා දියුණු කිරීම. මේ ඇත්තෙන්ම 2018 මේ ඒ පර්යේෂණ මේ සමුළුව සකස් කිරීමේදී ගුරු බාතුන් අපට දුන්නේවා. ඒ කට්ටියකින් මම හොරකම් කරගත්ත ඒවා ඉගෙනගත්ත කාරණා මේ. විවෘත ප්‍රශ්න හා සම්වෘත ප්‍රශ්න වල සිසුන් දක්වන ප්‍රතිචාර, නැවත මතක් කිරීම හා දැනුම භාවිතය දියුණු කිරීම. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න අතර බුද්ධිය මෙහි යුතු ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දෙන සිසුන්ගේ විශේෂ ලක්ෂණ. බලන්න වටිනා මාතෘකාවක්. උසහ බුද්ධිය අතර සම්බන්ධතාවයක් තිබේද? පෙර පාසල් අවදියේ ශාරීරික වර්ධනය හා අධ්‍යාපනය, අන්තර්පුද්ගල සම්බන්ධ ජීවන කුසලතාවයන් ලෙස සහකම්පනය. ඔකට තේරෙන්නේ නැති 2018 පරීක්ෂණ සම්මන්ත්‍රණය කිරීමෙන් මමත් යමක් ඉගෙනගෙන තියෙනවා. මම හිතන්නේ අපි කරලා තියෙන්නේ මගේ දැනුමත් මම කියහම අපේ කණ්ඩායමේ දැනුමත් ගුරු බහතුන්ගේ දැනුමත් අපි හුවමාරු කරගෙන අපි ඉහළ තලයකට ඇවිල්ලා තියෙනවා. අධ්‍යාපනය ගැන ගත්තහම අධ්‍යාපනය විෂය කරුණු සම්බන්ධ දැනුමක් ලබා දීමට වඩා ඔබට ගියපු කුසලතාවයන් පරිපූර්ණ කරන life and career skills වැඩි කරන කාර්යයක් බවට පත් විය යුතුයි කියන එක තමයි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම. මේ කරුණ පදනම් කරගෙනම අපි මහනුවර දිස්ත්‍රික්කයේ පවත්වපු වැඩමුළු කීපයකදී අපි නිකන් මේ ලාංකික දරුවන් සඳහා පරිපූර්ණ අධ්‍යාපන රාමුවක් කෙසේ විය යුතුද කියලා අපි වැඩමුළුවකදී සකස් කරගත්ත කරුණු කීපයක් මේ ඉදිරිපත් කරන්නේ. මේවා ඔබට පිළිගන්න පුළුවන්, ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් මේ අපිට ආපු අදහස්. විෂය කරුණු වශයෙන් මේ වැදගත් විෂය ලයිස්තුව අපි සඳහන් කරලා තියෙනවා මෙතන. මේ විෂයන් වැදගත් කියලා. නමුත් ඊට අමතරව ළමයින්ගේ කුසලතාවයන්, නිපුණතාවයන් තියෙන්න අවශ්‍යයි. තාර්කික චින්තනය, නිර්මාණශීලීත්වය, sannivedanaය, සහයෝගය, සහකම්පනය, අන්තර්පුද්ගල සම්බන්ධතා තියෙන කුසලතා තියෙන්න අවශ්‍යයි. හැබැයි විෂය කරුණු හා කුසලතා පමණක් තිබ්බටම යහපත් පුරවැසියෙක් හැදෙන්නේ නැහැ. හොඳ sannivedana කුසලතා තියෙන කරුණු දැනුම හොඳට තියෙන පුද්ගලයෙක් ඵලදායී වෙන්නේ නැහැ. එයාගේ මේ චරිත හා පෞරුෂය හොඳ නැත්තම්. ඔහුට මූලිකත්වයේ ගැනීමේ හැකියාව, නොපොසුබට උත්සාහය, අවස්ථාවට අනුවර්තනය වීමේ හැකියාව, නායකත්වයේ ගැනීමේ හැකියාව, සමාජ හා සංස්කෘතික සංවේදී බව ඉතාමත් වැදගත් වෙනවා. කුතුහලයේ වැදගත් කාරණයක්. කුතුහලයෙන් පිරුණු දරුවා තමයි ඉගෙනීමට යොමු වන්නේ. අපි කුතුහලයේ වටිනා ගුණාංගයක් වශයෙන් රැකගත යුතු දෙයක්. කියුරියෝසිටි කියන කාරණය. අපි මේ ආසියාතික පරිසරය තුළ ජීවත් වෙන අපි, විවිධ ආගම්වල ආගමානුකූලව ජීවත් වෙන අපි මේ විෂය කරුණු කුසලතා හා චරිත පෞරුෂයට අමතරව ප්‍රඥාව හා සාරධර්ම කියන පැතිකඩක් පිළිබඳවත් අපේ අවධානය යොමු වුණා.
ඒ තුල මානසික ඒකාග්‍රතාවය, ගරු සැලකිලි හා නීතිගරුක බව, කැපවීම හා පරිත්‍යාගය, කෘතඥතාවය, දේශප්‍රේමය, ස්වයං සත්‍යාපනය වැනි කාරණා වැදගත් කියලා අපිට හිතුණා. මේ නිකන් අදහස් පමණයි. ඔබේ පරිශ්‍රණයට මෙන්න මේ මාතෘකා යොදා ගන්නට බැරිද, පුළුවන්ද හිතලා බලන්න අවස්ථාවක් තමයි මම මේ යෝජනා කරන්නේ. ඒ වගේම අපි දරුවන්ට අපි ෆීඩ්බැක් දෙනවා. දරුවන්ට හොඳ නරක කියලා දෙනවා. අන්න ඒ වෙලාවේදී අපි දියුණුව කරා ගෙන යන්නේ අපේ දක්ෂතාවයන් විසින්. අදක්ෂතාවයන් තරම් වැදගත් නොවේ. ඒ තමයි අපි කියන appreciative inquiry කියන කාරණය. දරුවා ඇඳපු පින්තූරේ හොඳ දේවල් පිළිබඳව, එහි තියෙන විශේෂිතතාව පිළිබඳව ඇගීමකින් යුතුව දරුවා සමග සාකච්ඡා කරනවා නම්, දරුවාට තවත් හිතන්නට යමක් එකතු කරනවා නම්, අන්න ඒක තමයි appreciative inquiry කියන්නේ. මේ අනේ හොඳයි 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 කියන එක නෙමෙයි appreciative inquiry කියන්නේ. ඇගීමකට ලක් කිරීම. දරුවන් රැකබලා ගැනීමේ ක්‍රමවේද නිසා තමයි අපේ ලෝකයේ දියුණු වන්නේ. child rearing practices create the world. අපි ලෝකේ තනන්නේ දරුවන් රැකබලා ගන්නා ක්‍රමවේද. අපි අධ්‍යාපන අධ්‍යයන වශයෙන් එය පරිශ්‍රණයට ලක් කරන්නට හැකිද? දරුවන්ගේ පෝෂණය ප්‍රශස්ත මට්ටමේ තබා ගැනීම, ප්‍රතිචාරාත්මක රැකවරණය, දරුවන්ගේ ආරක්ෂාව, දරුවන්ට ඉගෙනීමට අවස්ථා උදා කිරීම, සෞඛ්‍ය සංරක්ෂණය, සෑම කාරණයක්ම ඉතාමත් වටිනා කාරණා. ඉතින් මේවා අධ්‍යාපනඥයන්ගේ ඇසින් බැලිය යුතු නැද්ද? ඉගෙනීමට අවස්ථා උදා කර දීම, විශේෂයෙන්ම ප්‍රතිචාරාත්මක රැකවරණය, මේ පිළිබඳව ඔබට පරිශ්‍රණය කරන්නට යොමු විය යුතු කියන එකයි මගේ හැඟීම. අපේ දරුවන් රැකබලා ගැනීමේ ක්‍රම විවිධයි. මේක ගැන මම හිතන්නේ මට වැඩිය රම්‍යා හොඳට දන්නවා. රම්‍යා කියන්න පුළුවන්ද පොඩ්ඩක් මේ ගැන කරුණු ටිකක්? ඔව් සර්, දැනට මේ ලෝකේ පුරා සිද්ධ වෙලා තියෙන පරීක්ෂණවල විශේෂයෙන් දරුවන් රැකබලා ගැනීමේ ශෛලීන් දෙමව්පියන් විදිහට විශේෂයෙන් හතරක් අඳුනගෙන තියෙනවා. අපිට පේනවා authoritative parents නැත්නම් විදායක කියලා. මෙයාලා ගොඩක් වෙලාවට කරන්නේ කියන්නේ දරුවන් කෙරෙහි පාලනයක් පවත්වා ගන්නවා. ඒ වගේම දරුවන්ට ගොඩක් සපෝටිව්, දරුවන්ට ගොඩක් උදව් කරනවා, සංවේදී. ඉතින් මේ විදිහේ දෙමව්පිය ශෛලියක් පවත්වා ගන්නා දරුවන් ගොඩක් නිර්මාණශීලී කියලා දැනට කියන්නේ පරීක්ෂණ වලින් හඳුනාගෙන තියෙනවා. ඊපස්සේ authoritarian parents ගොඩක් එයාලා ගොඩක් strict parenting කියලා කියනවා. ඒ කියන්නේ තමන් ගොඩක් punishment දෙනවා, දඬුවම් දෙනවා, ඒ වගේ ගොඩක් දරුවන්ට සපෝටිව් නැහැ. නමුත් ගොඩක් කන්ට්‍රෝල් එක තියා ගන්නවා. ඊළඟට ගත්තහම permissive parents නිදහස් කියලා තියෙනවා. එයාලා ගොඩක් සපෝටිව්. හැබැයි කන්ට්‍රෝල් එක තියාගන්නේ හරිම අඩුවෙන්. දරුවන්ට කැමති විදිහට තමයි ගොඩක් වෙලාවට දරුවන් හැසිරෙන්නේ. ඒ වගේම neglectful parents, ඒ කියන්නේ නොසැලකිලිමත්. මෙවැනි දෙමාපියන් සපෝටිව් නැහැ, ඩිමාන්ඩිනුත් නැහැ. ඒ කියන්නේ දරුවන්ගේ කටයුතු වලදී ඔවුත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ නැහැ, පාලනයක් පවත්වා ගන්නේ නැහැ. ඒ වගේම දරුවන්ගේ කටයුතු වලට උදව් කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට දැනට දෙමාපියන් ශෛලීන් හතරක් පරීක්ෂණ වලින් විශේෂයෙන් අඳුනගෙන තියෙනවා. හොඳයි. මෙහෙමයි ඇත්තම මේ අපි උත්සාහ කරනවා මේ ඇත්තම ගුරුවරුන්ටනේ මේ දෙමව්පියෝ සම්බන්ධ කරගන්න පහසුවෙන්ම. එතකොට මේ දරුවන් රැකබලා ගැනීමේ ස්ටයිල් එක, ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන්ද උපදෙස් දීම තුලින්? ඒ කට්ටියට උගන්වලා කියලා දීලා පුළුවන්ද කියන කාරණේ. අපි ඇත්තම මේ විදිහේ පරිශ්‍රණයක් කරන්න මේ දවස්වල උත්සාහ කරමින් පවතිනවා. ඔබටත් පුළුවන් ඒ දේ කරලා බලන්නට. අධ්‍යාපනයේ රහස සිසුන්ට ගරු කිරීමයි. මම හිතන්නේ හොඳ කතන්දරයක් ඒක. අපි දරුවන්ට ඇත්තෙන්ම ගරු කරනවාද කියන කාරණය. අපි දැන් මේ වෙනකොට අපි නැවතත් මම යෝජනා කරනවා බොහෝ විට අපි පර්යේෂණයක් කරනවා නම්, අපි ඇක්ෂන් රිසර්ච් එකක් කරනවා නම්, අලුත් යමක් කරලා එයින් අපේක්ෂා කරන ප්‍රතිඵල නැවතවරක් ලියන්නට උත්සාහ කරන්න කියලා. ඒක හරි වැදගත්. ඒ ලියන එක ඒ තුලින් තමයි අපට පුළුවන් වෙන්නේ අපේ පර්යේෂණ හරියට පෙළ ගස්වා ගන්නට.
හොඳයි අපි ඉස්සරහට යමු එහෙනම්. අපි ඊළඟ තමයි වැදගත්ම කාරණය අපිට තව පැය භාගයක් තියෙනවා. මේක තමයි වැදගත්ම කාරණය ඉලක්කයක් ලියන්නට අවශ්‍යයි. අපේ පර්යේෂණය පෙළගස්වන්නට පුළුවන් වඩා සාර්ථකව පෙළගස්වන්න පුළුවන් හොඳම කාරණය තමයි පැහැදිලි ඉලක්කයක් ලියන එක. ඉලක්කය ලියනකොට ඉලක්කයේ තියෙනවා ඔබ කරන්නට බලාපොරොත්තු වන දේ තියෙන්නට අවශ්‍යයි. verb. ඒ කුමක් පිළිබඳවද ඒ පිළිබඳ කොහේද කවුරුන්ද කියන කාරණේ ඉතාමත් වැදගත් කාරණයක්. පර්යේෂණයේ ඉලක්කය පර්යේෂණයේදී අප කරන්නේ අපේ අත්දැකීම් සිහිනුවණින් බෙදා හදා ගැනීම කියන කාරණේ වැදගත්. අපි ඉලක්කය මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. To evaluate reasons for lack of attention during the classroom learning among school children in year 6. එතකොට මෙතනදී මේ කරන්නේ evaluation එකක් පමණක් කරන පර්යේෂණයක්. To compare efficacy of learning between traditional teaching and learner-centered teaching among year 12 students. මම මේක සිංහලෙන් දැන් ලියලා තියෙනවා. මේකේ ලියනකොට 3 ශ්‍රේණියේ දරුවන්ගේ පෙළපොත් කියවීමේ කුසලතාවය දුර්වල වීමට හේතු ගවේෂණය කිරීම. කරන්න බලාපොරොත්තු වෙන්නේ ගවේෂණයක්. එහෙම නැත්නම් මේක ඇක්ෂන් රිසර්ච් එකක් බවට පරිවර්තනය කරගන්නට පොළපොත් කියවීමේ කුසලතාවය පොළපොත් කියවීමේ උනන්දුව දියුණු කිරීම. එතකොට දියුණු කරන ක්‍රමවේද ගැන අපිට හිතන්න වෙනවා. 13 ශ්‍රේණියේ පාසලට නොපැනීමේ ආධිනව සොයා බැලීම. එහෙම නැත්නම් පාසලට නොපැනවීම අඩු කිරීම. ඒක තමයි ඇක්ෂන් රිසර්ච් වෙන්නේ. 5 ශ්‍රේණියේ සිසුන් අතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් පිරිහීමේ ප්‍රවණතාවය හා ඊට හේතු ගවේෂණය කිරීම. විෂය බාහිර ක්‍රියාකාරම් වලදෙන සිසුන් හා එසේ නොවන සිසුන් අතර අධ්‍යාපන සංවර්ධන හා කුසලතාවයන් සංසන්දනය කර බැලීම. එතකොට ඔබට පේනවා ඇති මෙතන තියෙන එකකවත් ඇත්තෙම නැහැ ඇක්ෂන් රිසර්ච් එකක්. නමුත් මේවා ඇක්ෂන් රිසර්ච් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. අපි ඔබ්ජෙක්ටිව් එකක් එහෙම නැත්නම් අපේ ඉලක්කය ලිව්වහම ඒක ස්මාර්ට් වෙන එක වැදගත්. ඒක මම හිතන්නේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මොකද අපි කියන දේ ස්පෙસિෆික් නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑ. අපි කියන දේවල් මනින්නට බැරි නම් අපිට ඉස්සරහට යන්න බෑ. අපිට ඒවා ඇචීව් කරන්න ඕනේ. අපිට ඒවා ළඟා කර හැකි විය යුතුයි. ඒක මේ යථාර්ථවාදී විය යුතුයි. අපිට තියෙන කාල පරිච්ඡේදයෙන් ඒ කළ හැකි විය යුතුයි. ඒ විදිහේ කාරණා කියන හිතන එක වැදගත්. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ එක ගුරුවරයෙකුට හිතෙනවා මේ ළමයාගේ අධ්‍යාපනයට මේ අద్භූත බලවේග වලින් ඇති වෙන බලපෑම අඩු කරන්න යන්ත්‍රයක් දාලා අඩු කරන්න පුළුවන්ද කියලා. කොහොමද කරන්නේ ඒක? කරන්න බැහැනේ. මේ අද්භූත බලවේග අපිට මනින්න බැහැනේ. අද්භූත බලවේග වලින් ඇති වෙන බලපෑම් මනින්නත් බැහැනේ. ඒක අමාරු කාරණයක්. හැබැයි කවුරු හරි ගුරුවරයෙකුට හිතෙනවා නම් මේ අద్භූත බලපෑම් නිසා පිළිබඳව දෙමව්පියන්ගේ අවබෝධය හා දෙමව්පියන්ගේ ආකල්ප ළමයාගේ අධ්‍යාපනයට බලපාන අන්දම අන්න මනින්න පුළුවන්. මොකද දෙමව්පියන්ගේ ආකල්ප සහ අවබෝධය මනින්නට පුළුවන් නිසා. පැහැදිලි මං කියන කතන්දරේ නේද? ඉතින් ඒක නිසා ස්මාර්ට් විය යුතුයි අපේ ඔබ්ජෙක්ටිව් එක. හොඳයි. දැන් මොහොතක් අරගෙන ඔබේ ඉලක්කය ලියන්න. ලියනකොට කවුරු කුමක් කොහේද අදාළ කරුණ හා සිදුවීම කරන්නේ කුමක්ද කියන එක ලියන්න. අපි සුධර්මකට අහමුද කියන්න සුධර්ම මේ මොකද්ද ඔබ්ජෙක්ටිව් එක කියලා? To analyze the grade 11 English textbook in order to find out to what extent the global dimension is reflected in the course book content. Right, that's excellent. Now, what you want to do is to analyze what the year 12 English textbook, year 12
or year 11 English textbook. To find out to what extent කොතෙක් දුරට ගෝලීය global dimension ගෝලීය ප්‍රවණතා ඒ textbook content එක තුල ඒ තියෙනවාද කියන ගෝලීය ප්‍රවණතාවයන් පිළිබඳ සොයා බලන්න. That's excellent. ඒ කියන්නේ you want to analyze year 11 English textbooks to see whether they are in line with the trends, global trends? Yeah, sir. ඒ වගේ නේද? Yeah. ඒක හරි හොඳ කතන්දරයක්. ඒක ඒ ඉලක්කය ඉතාමත්ම හොඳයි. ඒක නිකන් මේ ගැඹුරෙන් ඉංග්‍රීසි විෂය හදාරන කාට හරි කරන්න පුළුවන් හොඳ එකක්. මට නිකන් හිතෙනවා අපේ දැන් අපේ මං හිතන්නේ අපේ ගම් පළාතේ ටීචර්ස්ලා එහෙම ඇතිනේ මේ නිකවරටිය පැත්ත එහෙම නේද? මං හිතන්නේ අහගෙන ඉන්නවා මෙතන ඉන්න කට්ටිය ඉන්නවා ඇති. මේ අපිට පුළුවන් මේ 11 පන්තියේ 12 පන්තියේ ඉංග්‍රීසි පොත අපේ රටේ ළමයින්ට කොයිතරම් දුරට වටිනවද කියලා හොයලා බලන්න. එහෙම නැත්නම් ළමයි කොච්චර දුරට මේකට කැමතිද කියලා හොයලා බලන්න. එහෙම නැත්නම් අපි කියමු මේ ඉංග්‍රීසි පොතම පෙන්නලා අපේ ප්‍රදේශයේ අපි කියමුකෝ ජන සමාජයේ නායකයන් අහලා මේ ඉංග්‍රීසි පොත අපේ සමාජයට අපේ සමාජයේ හොඳ පැතිකඩක් සඳහා ගෙන යාම සඳහා වෙනස් කරන්නේ කෙසේද? මම හිතන්නේ විවිධ පර්යේෂණ කරන්න පුළුවන් ওই ඉංග්‍රීසි පොත සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී ඒ වෙනස් කිරීම සඳහා එහෙමත් නැත්නම් ඉංග්‍රීසි පොතට මීට වඩා වෙනස් දේවල් එකතු කරන්න පුළුවන්. මේ විදිහේ පර්යේෂණ වල යෙදෙන්නට පුළුවන්. හරිද සුධර්ම මම කියන කතන්දරේ? සුධර්ම? සර් හරි. ඒ තමයි මම මීන් කරේ සර්. දැන් ඇක්ෂන් රිසර්ච් හිතපු නිසා මම නිකන් දැනට ඉංග්‍රීසි ලිටරේචර් උගන්වන නිසා මට මේ දැන් අදහසක් ආව සර්ගේ ලෙක්චර්ස් ආගෙන ඉන්නකොට අර soft skills පැත්ත ගැන ලිටරේචර් ඉංග්‍රීසි සාහිත්‍ය දරුවන්ගේ අර empathy excellent yeah ඒ වගේ ඇක්ෂන් රිසර්ච් එකක් කරන්න පුළුවන් කියන අදහසක් ආවා මට. very good එතකොට ඇත්තම මම මෙහෙමයි මම ටිකක් ඒ පැත්තට කැමති කියලා දැන් තේරෙනවානේ. එහෙම තමයි සාමාන්‍ය ගුරුවරුගේ බයස් එකක් තියෙනවා. උගන්වනකොටත් අපි කැමති ඒවානේ උගන්වන්න නම් කැමති. එතකොට ඇත්තෙන්ම මට නිකන් හිතෙනවා අපි කියමුකෝ ඉංග්‍රීසි පාඩමක් මට නිකන් හිතෙනවා අර ඔකට කියන්නේ මොකද්ද මැක්බත්ද එමාද මොකද්ද මන් දන්නේ. කියවන ඒ වගේ අර සංවේදී කතන්දරයක් ඉගැන්වීමෙන් ඒ කොටස පරිශීලනය කිරීමට පෙර හා පසු ළමයින්ගේ සංවේදීභාවය පිළිබඳ මනින්න පුළුවන් නම් ඇත්තම එම්පති මනින්න පුළුවන් නේ සුධර්ම. ඔව් සර්. ඒ විදිහේ ක්‍රමවේද යොදා ගන්නට පුළුවන්ද කියලා අපි කියමු ඒ විෂයේ ඒ කොටස පරිශීලනය කිරීමට පෙර සහ පසු ළමයින්ගේ හැඟීම් සහ ආකල්පයන් පිළිබඳ පර්යේෂණ කරලා බලන්න පුළුවන්. ඒතකොට ඒක උගන්වීමේ ක්‍රමවේදයේදී අපි කියමු ඒ ක්‍රමවේදයේදී නිකම්ම පාඩම කියලා දෙන එකත් එහෙම නැත්නම් රංගනයක් එක්ක ඒ කොටස කියලා දෙන එකත් එහෙම නැත්නම් ළමයි කෙලින්ම ඒක රංගපාණ්ඩ යොමු කිරීමෙන් වෙනසක් කරන්න පුළුවන්ද කියලා. ඒක බොහොම හොඳ ලස්සන වැඩක් වෙයි සුධර්ම. ඔව් සර් ඒක මට මේ ඇත්තටම දැන් සර්ගේ දේශනය කරන වෙලාවේ මට අර සර් එම්පති ගැන ඔය බුදුන් වහන්සේගේ දේවල් අර මේ ෆිලොසොෆර්ස් කියලා කියනකොට ආවා උළුවට මම ඒක හිතනවා සර් ඒක ගොඩක් කරන්න පුළුවන් මට ඉස්කෝලේ. Thank you Sudharma. You are making your teacher happy. Thank you sir. Thank you so much. මේ රම්‍යා මොකද්ද කියන්න බලන්න ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක? සර් මගේ ඔබ්ජෙක්ටිව් එක to evaluate the impact of question based teaching on student engagement in learning science. ඒ කියන්නේ question based teaching කියන එක 10 වසර සිසුන්ගේ විද්‍යා විෂය ඉගෙන ගැනීම සඳහා ඇති උනන්දුවට කොතරම් දුරට වැදගත් වෙනවද කියන එක තමයි සර් මම අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැදගත් වෙනවද කියන්නේ question based teaching වලින් දියුණු කරන්න පුළුවන්ද කියන එක. ඔව් දියුණු කරන්න පුළුවන්ද කියන එක. evaluate කරන්න. එතකොට ඒ ප්‍රශ්නේදී දියුණු කරනවා දියුණු වුණාය කියන එක මනින්ද කාරණා තියෙන්න අවශ්‍යයි. ඔව් සර්. එතකොට ඔයාගේ සාම්පල් එක තමයි ඔය 10 පන්තියේ සිසුන් එහෙම නේද? ඔව් සර් 10 පන්තියේ සිසුන්. මේ අනේ සමුද්‍රිකත් කියන්නකෝ මේ ඔයාගේ මොකද්ද ඔබ්ජෙක්ටිව් එක? සමුද්‍රිකා? ඔව් සර් මේ ප්‍රොෆෙසර් මම ලිව්වේ ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනයක් තුල ඉංග්‍රීසි ඉගැන්වීමේදී
ඇගීමෙන් දිවෙන ඉගෙනීම කියන ක්‍රමවේදයේ භාවිතය නිසා ඇතිවන ප්‍රතිඵල මොනවාදයි ගවේෂණය කිරීම. ගවේෂණය කිරීම. හරි. එතකොට සමුද්‍රිකා මට නිකන් දැන් ඔයාගේ හැඟීම තේරෙනවා. දැන් අපි කියමුකෝ මට නිකන් හිතෙන්නේ ඔයාගේ තියෙන කැක්කුම මේ විභාග ඉලක්ක කරගෙන ළමයින්ට ඉගැන්වුවාම ළමයි ඉගෙන ගන්නේ පරිපූර්ණ දෙයකට වැඩිය මේ විභාගය සඳහා කොටු වෙච්ච ඉගෙනීමක් කියන නේද කියන්න හදන්නේ. එහෙමද කියන එක ගවේෂණය කරන්න තමයි අන්න මම දැන් හරි කැමතියි මේ වැඩේට. මොකද අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන මේ විභාගය සඳහා කොහොම හරි මේ කෝච් කරලා ඉගෙන එක නෙමෙයිනේ. ඒක හරි වැදගත් කාරණයක්. ගුරුවරු වශයෙන් කෝච් කරනවා කියන්නේ ඇත්තෙන්ම ටිකක් ලාභ වැඩක්. අනේ මට මතකයි මගේ පැත්තට දිවෙනවාද කියන එක එනවා ඒ සංකල්පය හරි හොඳයි කියලා මේ ඉදිරිපත් වෙන සංකල්පයක්. නමුත් ඒක ඉංග්‍රීසියට අදාළ කරගත්තාම කොතරම් දුරට සාර්ථකද කියන එක ජනප්‍රියවාදී ගැනීමේ ක්‍රමය නේද? හරි ඒ වගේ. ඉතින් සමුද්‍රිකා ඔක ඔයාගේ මාතෘකාව ඔක හොඳයි. ඔක කරන්න මෙතන අහගෙන ඉන්නවනේ මේ 100 ගාණක් ගුරුවරු රට පුරා ඉන්නවා. මම යෝජනා කරනවා ඒකටම බද්ධ වෙච්චි මේවා එකක්. ළමයින්ට විභාග ඉලක්ක කරගෙනම ඉගැන්වීමේදී ළමයින්ගේ ඇතිවන ආකල්පවල ආකල්ප දියුණු කරන්නේ කෙසේද? අපි කියමු විභාගයේ ඉලක්ක කරගෙන කරන ඉගැන්වීම පරිබාහිරව අපි කියමු activity based learning එකක් හරි application level learning එකක් හරි කරලා teaching එකක් කරලා activity based teaching එකක් කරලා අපට විෂය කරුණු විභාග සාර්ථක කරගත නොහැකිද කියන කාරණය. ඔව් අපි කියමු උදාහරණයක් වශයෙන් මම පටලවා ගත්තා. සංසන්දනාත්මක බලන්න. ඔව් අපි කියමු කාට හරි පුළුවන් ද පරීක්ෂණයක් කරන්න activity based teaching ක්‍රමයකින් විභාග ප්‍රතිඵල සාර්ථක කරගන්න හැකිද කියන මාතෘකාවනේ. දැන් අපි කියමු the achieving good exam results by activity based learning. ඒ විදිහ එකක් කරන්න පුළුවන් නම් මට හිතෙන්නේ ඒක නිකන් හරි වැදගත් කාරණයක් වෙයි නේ. අනිවාර්යයෙන්. අනේ මේ කවුද අපේ මේ මොරටුවේ සනත් කියන්නකෝ ඔයාගේ ඉලක්කය. මම මේ බැලුවේ to identify the reasons behind poor performance on the general English paper at the A levels. That's right. Yeah. What do you want to identify or you want to explore? Probably you would like to explore, no? Unless you explore it, you will not be able to intervene with it, isn't it? Yes, that's correct. That's right. Yeah. That's good. හොඳ අදහසක්. මම හිතන්නේ අපේ ටීචර්ස්ලාට ඒක තව ඉස්සරහට අරන් යන්න පුළුවන්. අපි කොහොමද පාසල තුල ළමයින්ගේ මේ ජෙනරල් ඉංග්‍රීසි මේ පේපර් එකත් අනික ඒවා පාස් වෙන ගමන් පාස් වෙන්න පුළුවන්. අනික හොයලා බලන්න පුළුවන් ඇත්තෙම ෆේල් වෙන්නේ මේ විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්කම තියෙන ළමයෙකුට. ඇයි මේක ෆේල් වෙන්න හේතුවක් නැහැනේ. නැද්ද? ඔව් සර්. ඔව් right. Thank you. Right. හරි. අපි ඊළඟට අපි තව විනාඩි 15ක් තියෙනවා කාලය. අපි ඊළඟට උත්සාහ කරන්නේ දැන් අපි හිතන්නට අවශ්‍යයි අපි මේ සඳහා කරන පර්යේෂණ ක්‍රමවේදය මොකක්ද කියලා. දැන් අපි ළඟ තියෙනවා මාතෘකාවක් අපේ හිතේ ඇඳුණු ඉන්ටර්වෙන්ෂන් එකක්. එහෙම නැත්නම් මේ මැදිහත් වීමක හිතේ ඡායාවක් ඇඳිලා තියෙනවා. ඊළඟට අපි හිතාගෙන තියෙනවා අපේ පැහැදිලි ඉලක්කයක් තියෙනවා. අපි ඊළඟට පර්යේෂණ ක්‍රමවේදයක් තෝරා ගන්නට අවශ්‍යයි. දැන් මම බලාපොරොත්තු වෙනවා මගෙත් එක්ක මේ රට පුරා විසිරුණු සෑම දෙනෙක්ම මේ පියවරෙන් පියවරට ඉස්සරහට එනවා කියලා දැන් කොළ කෑල්ලක ලියවිලා තියෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. කරුණාකරලා මේ වැඩේ කරන්න. පර්යේෂණ ක්‍රමවේදයක් තෝරා ගැනීමට. දැන් මොහොතකට නතර වෙලා අහන්න ඔබ කරන්නට යන්නේ ගණනය කිරීමක් හා විස්තර කිරීමක්ද? මේ තියෙන සිදුවීමක් විස්තර කරන්නද යන්නේ? එහෙම නැත්නම් මේක විශ්ලේෂණය කිරීමක්ද කරන්න යන්නේ? එහෙම නැත්නම් හේතුව සොයන ගවේෂණයක්ද? එහෙමත් නැත්නම් අලුත් යමක් අත්හදා බලන්න දෙන්නේ. එහෙමත් නැත්නම් ඔබ කරන දේ සාර්ථකත්වයෙන් මැන බැලීමක්ද කරන්නට යන්නේ. ඔය අපි අන්තිමට කියන කාරණේනේ අපි ඇක්ෂන් රිසර්ච් කරන්නේ. කරන දේ සාර්ථකද කියලා බලන එක. ඔය තියෙන්නේ. ගණනය කිරීමක් හෝ විස්තර කිරීමක් කියන්නේ විස්තරාත්මක පර්යේෂණයක්. විශ්ලේෂණය කිරීමක් කියන්නේ විශ්ලේෂණාත්මක පර්යේෂණයක්. හේතු ඵල සොයන එක්ස්ප්ලොරේෂන් එකක්, ගවේෂණයක්. විශ්ලේෂණාත්මක කියන්නේ ඇනලිසිස් එකක්. විස්තරාත්මක කියන්නේ ඩිස්ක්‍රිප්ටිව් ස්ටඩි එකක්.
අලුත් හදා බැලීම එක්ස්පෙරිමෙන්ටල් සම්පරීක්ෂණ කියන වචෙන් තමයි ආවේ මම Google කරාම ඒකට එක්ස්පෙරිමෙන්ටල් ඇක්ෂන් රිසර්ච් වල තමයි ක්‍රියාමූලික කියලා අපි කියන්නේ. එතකොට දැන් ඔබ සෑම දිනාම තමන්ගේ පර්යේෂණයට මොකක්ද කියන එක යොදා ගන්න. මම දන්නවා රම්‍යාගේ පරීක්ෂණේ ක්‍රියාමූලික එකක්. එතකොට කවුද අපේ සුධර්මගේ පර්යේෂණයත් ක්‍රියාමූලික පරීක්ෂණයක් නේද? සමුද්‍රිකාගේක ඇනලිසිස් එකක් විශ්ලේෂණාත්මක එකක් අපේ සර්ගේක ගවේෂණාත්මක එකක්. am I correct? මට හිතෙන්නේ ඒ වගේ තමයි කියලා. මාගේ course book evaluation එක විශ්ලේෂණාත්මක. විශ්ලේෂණයක්. ඔව් මම හිතන්නේ විශ්ලේෂණයක් කියලා නේ. හරි. good. thank you. සර් මගේ එකේ ගවේෂණාත්මක සමුද්‍රිකා ගවේෂණාත්මක පැතිකඩකුත් තියෙනවා මගේ එකේ. මට හිතුණා. ඔව්. එතකොට කිරීමත් කරන්නේ ගවේෂණාත්මක පැතිකඩක් තියෙනවා. Oh, that's right. Yeah. එතකොට එක විදිහකට හිතහම තවත් විදිහකට හිතහම තව තමන්ගේ පර්යේෂණය මේ එකතු කරන දත්ත ස්වභාවය අනුවත් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒවට කියනවා quantitative studies and qualitative studies කියලා. ගණන් කරන්න පුළුවන් ඒවට කියනවා quantitative කියලා. ගණන් කරන්න බැරි ඒවට කියනවා qualitative කියලා. මම හිතන්නේ මේක දන්නවා මම මේ නිකන් සරලව කියන්නේ මොකද මමත් එච්චර ගොඩක් මේක කැලල දන්නේ නැති නිසා මේ සරලව කියන්නේ ඉස්සරහට අපි ගොඩක් ඉගෙන ගමු. ගණන් කළ නොහැකි ඒවා තමයි අපි හැඟීම්, කරුණාව, සතුට, තෘප්තිමත් භාවය වාගේ කාරණා. qualitative studies. ඒවා නිකන් අහලා බලලා කාරණා කරන ඒවා. ගණන් කර හැකි ඒවා තමයි උස වශයෙන්, උස දිග බර වශයෙන් ගණන් කරන ඒවා. ගණන් කළ හැකි නමුත් කොටස් වශයෙන් නොමැදෙන ඒවා. ළමයි ගාන, ගංගා ගාන, පන්ති පාසල්. එතකොට මේ පිළිබඳව මම අද නිකන් මේ වචනයක් විතරයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. පස්සේ අපි විස්තරයතුව කතා කරමු. හැබැයි දැන් හිතන්නට අවශ්‍යයි ඔබේ ස්ටඩි එක quantitative ද qualitative ද කියලා. රම්‍යාගේ ස්ටඩි එක quantitative ද qualitative ද? සර් මම මේ quantitative qualitative දෙකම යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ mix method එකක්. mix method එකක් සර්. මොකක්ද ඒ quantitative part එක? quantitative part එක සර් මේ මම දැන් මේ quality based teaching කරන්න කලින් කොහොමද දරුවන්ගේ මේ පාසල් වාරාවසානයේ විභාග ලකුණුයි ඊට පස්සේ මම බලනවා මම මේ quality based teaching කරලා ඉවර වෙලා ඊට පස්සේ question based teaching කරලා ඉවර වෙලා බලනවා සර් ඒ විභාග ලකුණු ඊට පස්සේ මම මේ සංසන්දනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී quantitative ඊට පස්සේ qualitative කියලා සර් දැන් දරුවන් කොහොමද ඒ පිළිබඳ තෘප්තිමත්ද සතුටුදායකද කියලා දරුවන්ත් එක්ක සාකච්ඡාවක් කරලා බලනවා කොහොමද එයාලට දැනුනේ කියලා. good thank you. එතකොට මේ සමුද්‍රිකාගේ තියෙන දත්ත qualitative නේ? බොහෝ දුර ගුණාත්මකයි නේ? මම පාවිච්චි කරනවා ඉගෙනීම් දිනපොත් ගුරුවරු පාවිච්චි කරන ඒවා. ඒ වගේම නිරීක්ෂණ පන්ති කාමරයේ කරන නිරීක්ෂණ. එතකොට ඒ වලින් ගණන් කරන්න පුළුවන් තත්ත්වෙ වෙන්නේ. හැබැයි අර පටන් ගන්නකොටම මේ ඇගීම් වර්ග ටික හොයන්න මම පාවිච්චි කරනවා. ඒකට එතන quantitative පැත්ත පොඩ්ඩක් එනවා. නමුත් ඒ සර්වේ එකකින් එන තොරතුරු again the qualitative නේද? ඒවා නිකන් nominal data නේ? අපි කතා කරමු පස්සේ. සුධර්ම මොනවද කරන්නේ? nominal data තමයි අතට වෙන්නේ. mixed approach එකක් එන්නේ. ඒ කියන්නේ මොන themes ද තියෙන්නේ ඒවා කොච්චර දුරට reflect වෙනවද? දැන් cultural diversity වගේ එකක් ගත්තොත් ඒවා culturally biased content තියෙනවද? ඒවා descriptive qualitative විදියට කතා කරන්න ඕනේ. ඒ වගේම අර මොන lessons වල මොන skill base කරපු lessons වලද මේවා තියෙන්නේ එහෙම කියලා graphs වලින් දෙන්න පුළුවනි මේ statistical අර ඒ වගේ මේ quantitative. right. හරි. thank you සුධර්මා. අපි එහෙනම් ඊළඟට යමු. එතකොට දැන් අවසාන වශයෙන් මේ දෙකෙන්ම එකක් තෝරා ගන්න වෙනවා. මේ ඔබේ අවසාන පරීක්ෂණ ක්‍රමවේදය කුමක්ද කියා නම් කරන්නට. හරි. පරීක්ෂණ ක්‍රමවේදය ලිව්වා නම් අපි ඊළඟට අවශ්‍ය වෙනවා නියදියක් තෝරා ගැනීම සඳහා. නියදියක් තෝරා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක්. මේ වෙනකොට ඔබේ ඉලක්කය ලියනකොට
නියැදිය කුමක්ද කියන එකත් ලියවිලා තියෙන්නේ මං හිතන්නේ. අපි නියැදියක් තෝරාගන්නේ ඇයි කියන කාරණේ වැදගත් වෙනවා. බොහෝ විට ඇක්ෂන් රිසර්ච් වලදී මේ සාම්පල් කියලා ගන්නෙ නැහැ. සාම්පලේ වෙන්නේ සම්පූර්ණ පන්තියම. මොකද පන්තියෙන් භාගයක් අරගෙන කරන්න එහෙම බෑනේ ගොඩක් පරිශන. ඉඳා සම්පූර්ණ පන්තියම. එතකොට එහෙම නැතිනම් අපි විශාල දෙයකින් කොටසක් තෝරා ගන්නට අවශ්‍ය නැහැ. අපි හිතමු උදාහරණයක් වශයෙන් 5යි පන්තියේ ශිෂ්‍යත්වයට පෙනී සිටින ළමයින්ගේ ආකල්පවල පිරිහීම කියන කාරණේ ගත්තොත් ඒකට නියැදිය සඳහා මුළු ලංකාවෙම ඉන්න 5යි පන්තියේ අය තෝරා ගන්න බෑනේ. එතකොට සාම්පල් එකක් තෝරා ගන්න ඕනේ. එතනදී මෙන්න මේ ප්‍රශ්නේ එනවා. නියැදි රාමුව කියලා කියන්නේ මුළු ලංකාවෙම සිසුන් ඒකෙන් කී දෙනෙක් තෝරා ගන්න ඕනද කියන එක ඉලක්කමක් අහගන්න වෙනවා. ඉතින් දැන් ඒ විදිහේ ඉලක්කමක් අහගන්න ඕන හැම ඇත්තෙම අපි කරන්නේ ඔය ස්ටැටිස්ටික්ස් දන්න කාට හරි කිට්ටු කරලා අහගන්නවා. මේ කණන් ඔක්කොම අපි දන්නේ නැහැ. ඊට පස්සේ නියැදීමේ පදනම මොකද්ද? සම්භාවිතාවය අනුව තෝරා ගන්නවද සම්භාවිතාවයෙන් නැතුව තෝරා ගන්නවද කියන කාරණේ වැදගත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉලක්කම් ගණන් හදන එකක් නම් ස්ටැටිස්ටික් නම් සම්භාවිතාවයට අනුව ගන්න සිද්ධ වෙනවා. හැබැයි එහෙම නැතුව අපි ක්වොලිටේටිව් රිසර්ච් එකක් කරන්නේ නම් සම්භාවිතාවයක් එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. වඩා ගැළපෙන සාම්පලයක් තමයි තෝරා ගන්න වෙන්නේ. අපි බලමු මේ දෙක මොකක්ද කියන්නේ කියලා. සම්භාවිතා නියැදීම කියන එක probability sampling කියන එකේදී අපි ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අහඹු වශයෙන් ගැනීම. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් ළමයි 200ක් ඉන්න ගොඩෙන් තුන්ඩු ඇදලා ගන්නවා 25ක්. 200ටම තුන්ඩු 200ක් දීලා 25 දෙනෙක් ගන්නවා. හරි අහඹු විදිහට. එහෙම නැත්තම් අපි කියමු ඉස්කෝලේට එන ළමයි අතරින් 5 වෙනියා ගන්නවා. පළවෙනියා 5 වෙනියා 10 වෙනියා 15 වෙනියා ඒ විදිහට ක්‍රමානුකූල නියැදීම. ඊට පස්සේ තියෙනවා මේ stratified sampling කියලා. ඒකෙදි කරන්නේ අපි කියමුකෝ අර 5 පන්තියේ ශිෂ්‍යත්වයේ උදාහරණය අපි ගන්නවා ග්‍රාමීය පරිසරයේ ළමයි කොටසකුත් නගරබද පරිසරයේ කොටසකුත් ග්‍රාමීය නගරබද නොවන පරිසරයක කොටසකුත් අරගෙන ඒ වගේන් ගන්නවා 100. අන්න අපි ස්ට්‍රැටිෆයි කරලා අරගත්තා. එහෙම නැත්නම් ස්කූල් අනුව ස්ට්‍රැටිෆයි කරනවා, ස්ථායිගත කරනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් අපි ක්ලස්ටර්ස් ගන්නවා. අපි ගමුකෝ දකුණු පළාතෙන් ගමක් ගන්නවා, උතුරු පළාතෙන් ගමක් ගන්නවා, වයඹිම් ගමක් ගන්නවා. ඒ විදිහට ක්ලස්ටර්ස් හැටියට අරගෙන කරනවා. ඉන් පස්සේ එහෙමත් නැත්නම් මල්ටි ස්ටේජ් සැම්පලින් කියනවා. නැත්නම් බහු නියැදීම කියලා. ඒකෙදි කරන්නේ අපි අර විදිහට පළාත් 9කට බෙන් කරගන්නවා. ඔන්න ක්ලස්ටර් ස්ට්‍රැටිෆයි කරා. ඒ ස්ට්‍රැටිෆයි කරපු එකෙන් ක්ලස්ටර් එකක් තෝරාගත්තා. ඒ ක්ලස්ටර් එකෙන් අහඹු නියැදිය ගත්තා. ඒ විදිහට බහු නියැදිය. මේවා ගැන මම මේ ඉක්මනින් දැන් කියන්නේ අපිට පස්සේ ඔය කට්ටිය පරිශන ඉස්සරහට යනකොට නැවත වරක් මේවා ගැන කියනවා. එතකොට අපි ඔය කතා කරේ සම්භාවිතාවයට අනුව. එතකොට සෑම පුද්ගලයෙක්ම තේරීපත් වීමට තියෙන සම්භාවිතාව බොහෝ දුරට සමානයි. හැබැයි සම්භාවිතා නොවන නියැදීම කියන එකක් තමයි පහසු නියැදීම. අපි කියමුකෝ අපිට දැනගන්න ඕනේ මේ කොවිඩ් වසංගතයේ කාලේ කොච්චර දරම් දුරට දුක් ගැහැට වින්දාද කියලා. එතකොට අපි ස්පිරිතාලෙට එන 5-6 දෙනෙක්ගෙන් අහනවා 15 දෙනෙක්ගෙන් අහනවා. ඒක පහසු නියැදීමක්. එහෙමත් නැත්නම් අපිට මේ කාරණේම දැනගන්නට අපට ඕනේ කෝටා එකක් අරගන්නවා. අපි කියමුකෝ ඊටමත් දුප්පත් අයගෙන් 10 දෙනෙක් ගන්නවා, පොහොසත් අයගෙන් 10 දෙනෙක් ගන්නවා. එහෙම නැත්නම් අපි කියමුකෝ රජේ රෝහලට එන අයගෙන් 10 දෙනෙක් ගන්නවා, පුද්ගලික ආයතනයට එන අයගෙන් 10 දෙනෙක් ගන්නවා. එන කෝටා වශයෙන් අරගන්නවා. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා යොමු නියැදීම කියලා. මෙතනදී අපි කියමු උදාහරණයක් වශයෙන් ඉස්කෝලේක ළමයින්ට ඔය රැග් කරනවානේ. එහෙම දේවල් සිද්ධ වෙනවා. අපහසුතාවයකට පත් වෙනවා. ඒ අපහසුතාවයට පත් වෙච්ච ළමයි පිළිබඳ පර්යේෂණයක් කරනවා. අපි දන්නවා එක ළමෙක්. ඒ ළමයාගෙන් කතන්දරේ ඔක්කොම අහගන්නවා. ඊට පස්සේ එයාගෙන් අහනවා වෙන කවුද ඔය විදිහට ඉන්නේ? එයා කියනවා අහවල් පන්තියේ අහවල් අයියත් ඔය විදිහේ කරදරයක් වුණා කියලා කිව්වා. අපි ඒ අයියටත් ගෙනලා අහනවා. ඒ අයියගෙන් අහනවා තව. ඒතකොට ඒ විදිහට ඒකට කියනවා ස්නෝබෝලින් යොමු නියැදීම. එතකොට මෙතනදී සම්භාවිතාවයක් නෙමෙයි තියෙන්නේ. අපි තෝරා ගන්නවා. බොහෝ විට ක්වොලිටේටිව් රිසර්ච් වලදී කරන්නේ මෙන්න මේ සම්භාවිතා නියැදීම. මම හිතන්නේ අපි මේ කොටස නැවත අපි ඊළඟ දේශනාවේදී නැවත සාකච්ඡාවට භාජනය කරනවා. අපි දැන් මේ සාකච්ඡාව මෙතනින් නතර කරනවා. මම
ආරාධනා කරනවා ඔබේ නියැදිය දැන් ලියන්න ලියලා ඊට පස්සේ මේ පර්යේෂණය පිළිබඳව ඔබ හිතාගත්ත කාරණා ටික අපි කාරණා කීපයක් කතා කරා ඔබේ මාතෘකාව කුමක්ද ඔබේ මම පෙන්වන්නේ මේ වෙනකොට දරුරාජ විද්‍යාලයේ යෝජනා කරපු මාතෘකාවක් මේ ඉදිරිපත් කරලා තිබ්බ විදිහ මේ ඔය ඉදිරිපත් කරලා තිබ්බ විදිහ අපි ඉල්ලා සිටිනවා මේ විදිහේ යෝජනාවක් ලියලා ඉදිරිපත් කරන්න කියලා. එතකොට මේ යෝජනාව ඉදිරිපත් කිරීමේදී මහ විශාල ලොකුවට හිතන්නට අවශ්‍ය නැහැ. සරලව මාතෘකාව කුමක්ද? ඔබ හිතන ඉන්ටර්වෙන්ෂන් එක මොකක්ද? ඊළඟට අපට කියන්නට අවශ්‍යයි ඔබේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියලා. ඒ කාරණේ කියලා අපේ ඊමේල් එකට එවන්න. ඊට පස්සේ අපි ලබන සතියේ සිකුරාදා ඉතිරි මාතෘකා ටික සාකච්ඡා කරමු. මම යෝජනා කරනවා මේ අවස්ථාවේදී ඔය කට්ටිය මේ යෝජනාව ලියනකොට ඔබේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකත් ඒ යෝජනාවේ සඳහන් කරන්න ඊමේල් කරන්න මේ dirk@rajans.lk කියන ඉතාමත් සරල ඊමේල් ඇඩ්‍රස් එකට ඒකට ලියන්න. මට කතා කරාට කමක් නැහැ. මේ කතා කරන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් හැබැයි 8:00 විතරට මම නිින්ද යන අද බොහොම අමාරුයි මේ හැරලා ඉන්නේ. උදේට කතා කරන්න පුළුවන් ඕන වෙලාවක. නමුත් කතා කරන්න අපේ මේ නම්බර් එකට කතා කරන්න අපේ වෙබ්සයිට් එකට එන්න රාජන්ස් ඇවිල්ලා බලන්න. යෝජනාව ලියන්න සරලව ලියන්න. මේ අනේ කොහොමද මේක ලියන්නේ කියලා ලොකුට හිතන්න එපා. වැරදුනට කමක් නැහැ. ඉතින් අපි දැන් තේරෙන්නේ මට එච්චර ලොකු දැනුමක් නැහැ. ඉතින් අපි කවුරුත් එකතු වෙලා මේ වැඩේ ඉගෙන ගමු. හැබැයි අපි ලබන සතියේ සහභාගී වෙනවා. මම අපි අංක 6 ගාවට නාවේ 7 8 9 10 සාකච්ඡාව ඉස්සරහට වෙන්නේ. එතනදී තමයි අපි ටිකක් ගැඹුරින් නැවතවරක් මේක සාකච්ඡා කරන්නේ. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි. මම හිතන්නේ විශාල සංඛ්‍යාවක් සහභාගී වෙලා හිටියා. බොහොම සුළු පිරිසක් දැන් නිදා ගන්න ගිහින් තියෙනවා කියලා තේරෙනවා මට. නමුත් වැඩි දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. බොහොමත්ම ස්තුතියි. මම මේ අවස්ථාවේ දැනතරක් ස්තුතිවන්ත වෙනවා මගේ සහෝදර කැලට මේ වැඩේට උදව් කිරීම ගැන. අපි එහෙනම් මේ විදිහේ ප්‍රොපෝසල් එකක් ලියන්න කියන යෝජනාව නැවතත් ඉදිරිපත් කරනවා. අපි ලබන සතියේ මේ දේශනයේටම ඔබට ඔබ සෑම දිනාටම සහභාගී වෙන්න ආරාධනා කරනවා. ඒ වගේම තවත් අලුතෙන් අයට එකතු වෙන්නට පුළුවන්. ඔබ ගිහින් කියනවා නම් මේක ප්‍රයෝජනවත් ඵලදායී දෙයක් අපි යමු මචං කියලා. ඒකේ ප්‍රශ්න ගොඩක් නෝන මහතුරුනේ මචං කියලා කියන්නේ මේ නංගි අපිත් යමු අක්කා අපිත් යමු කියලා කට්ටියත් එකතු වෙලා සහභාගී වෙන්න. මං හිතන්නේ ඵලදායී දෙයක් නම් සිකුරාදා හවස්වල ගත කරන්න වැරදි දෙයක් නෙමෙයි. මේක ටික කාලයක් එහෙම භාවිත කරන්න පුළුවන්. මේ දේශනය අපේ නදීර මේක සම්පින්ඩනය කරලා අපේ වෙබ්සයිට් එකට එකතු කරනවා. ඔබට බලන්න පුළුවන්. මම දන්නවා දෙමළ භාෂාව කතා කරන සහෝදර ගණනාවක් හිටියා මේකේ. මම දැනගෙන කතා කරන්නේ. මම ඒක මැද්දේදී දෙමළේ මට කතා කරන්න පුළුවන් චුට්ටක්. හැබැයි කරන්න ගියා නම් වැඩි දෙල් වෙන හින්දා එහෙම කරේ නැත්තේ. I invite you all to go to the web. It will be available in the web within next 3 to 4 days. We'll see. I have sort of requested two of good colleagues of mine to translate this into Tamil, and it will be available in the web. And we are developing a booklet that also will be available soon. And there is some reading material in the web. Visit rajans.lk. Thank you very much. We'll stop here. And Nalin. මහාචාර්යතුමනි බොහොමත්ම ස්තුතියි ඔබට. මම හිතන්නේ පැයකට අධික හරබර දේශනයක් අපි සියලු දෙනා වෙනුවෙන් ඔබ ලැබුවේ. මම හිතනවා ටිකක් කාලය පරස්පරව පොඩ්ඩක් හරියේ නැති වුණාට මහරය වුණා. නමුත් මම හිතන්නේ ඒක එහි තිබුණු හරය ගත්තාම මම හිතන්නේ නිදිමත එන්නේ නැති විදියට ඔබතුමා ඒක ඉතාමත්ම හොඳින් කරා. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට. ඔබේ කරුණු සාකච්ඡා කරන්නට කාලය නැති වුණත් ඉතාම හොඳින් ඒ තේරුම් ගැනීමේ හැකියාව තිබුණු බවට මට දැනුණා. මම හිතනවා ඒ වගේම අපේ ගුරු මහත්මීන් අද මේ වෙලාව වෙනකනුත් සම්බන්ධ වෙන්න බොහෝ ගුරු මහත්මීන්ට මෙය වැදගත් වෙන්නට ඇතයි අපි හුදෙක්ම බලාපොරොත්තු වෙනවා.
හොඳයි ඉතින් කාලය ගොඩක් ගෙවී ගියා. වැදගත් වැඩසටහනක අවසානයේට අපි ලං වෙමින් පවතින්නේ. ඉතින් මහාචාර්යතුමාට බොහොමත්ම ස්තුතියි. ඔබ සියලු දෙනාටම ඔහුට නැවත නැවත සවන් දෙන්නට හැකියාව ලැබෙනවා ඉදිරියේදී. ඉදිරි මාස 2-3ක කාලය තුල අපි මෙවැනි වැඩසටහන් කිහිපයක්ම තව තවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඊමේල් හරහා එහෙම නැත්නම් වෙබ්සයිට් එක අපේ වෙබ් අඩවිය ඉතාමත්ම අපි ඕනෑකමින් නිතරම ඒක අපි යාවත් කාලින කරනවා. ඒ වගේම නව තොරතුරු ඒ ඔක්කොම අපි එහි අඩංගු කරනවා. ඔබට පුළුවන් හැමදේම අතපසු වෙච්ච දේවල්, ඒ වගේම ඉදිරියට ලැබෙන්න තියෙන දේවල්, මේ හැමදේම මේ සම්බන්ධයට අදාළ සියලු දේවල් වෙබ්සයිට් එක හරහා දැනගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබට ලැබෙන ඊමේල් පණිවිඩත් එක්කත් නිතරම ගනුදෙනු කරන්න, ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධව ඉන්න ඔබට අවශ්‍ය සියලු තොරතුරු අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි අවසාන අංගයේ හැටියට මේ සඳහා දායක වූ සියලු දෙනාටම ස්තුතියක් පුද කරන්නට මම ආරාධනය කරනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශාධිපති ආචාර්ය කමලනාත් සමරකෝන් මහතාට. කමලනාත් සමරකෝන් මහත්මයාත් ධර්මරාජිකෙක්, ආදි ධර්මරාජිකෙක්, ඒත් එක්කම එතුමා ආදි ධර්මරාජිකයන්ගේ වෘත්තීය එකමුතුවෙත් ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන තාක්ෂණික වශයෙන් අපිට ඉතා වැදගත් මහත්මයෙක්. මම ඔහුට ආරාධනය කරනවා ස්තුති කතාව වෙනුවෙන්. ඔබටයි ආරාධන. ස්තුතියි නලින්. ඔබට මම එනවද? ඔව් කමලනාත් බොහොම ස්තුතියි නලින්. ධර්මරාජ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය ඩක් 2020 නම් 2020 අධ්‍යාපනික ජාතික පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භක දේශනයට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වුණු හා ආධාර උපකාර කළ ඔබ සැමට බොහෝමත්ම ස්තුතියි කීම මම හිතන්නේ අපගේ යුතුයකමක්. ඒ සඳහා මුලින්ම අපගේ මේ සෑම කටයුත්තකටම අපට ශක්තියක් වෙන, ධෛර්යයක් වෙන ධර්මරාජ විදුහලේ විදුහල්පති දම්පිය වනසිංහ මැතිතුමාට අප ස්තුතිවන්ත විය යුතුයි. විදුහල්පතිතුමනි, ධර්මරාජ විද්‍යාලය ඓතිහාසික වශයෙන් පළමු කියලා කියන්න පුළුවන් කටයුතු ගණනාවක් කරපු ආරම්භයේ පටන් කරපු විද්‍යාලයක්. ඒනොත් ඔබතුමාගේ මේ කාල පරිච්ඡේදය තුළ තාක්ෂණික වශයෙන් විදුහලේ පළමු දේවල් ගණනාවක් සිද්ධ කළා. ඒ වගේ කියන්නේ පළවෙනි ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන පාසල බවට ධර්මරාජය පත් වුණා. ඒ වගේම පළවෙනි සම්මන්ත්‍රණය 2018 අපිට පවත්වන්න ලැබුණා. එහි ඊළඟ පියවර වශයෙන් 2020 පළවෙනි ඔන්ලයින් සම්මන්ත්‍රණය දැන් අපි සංවිධානය කරගෙන යනවා. එම නිසා විදුහල්පතිතුමනි, ඔබතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම සම්බන්ධයෙන් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අද දින මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙනුවෙන් එතුමාගේ පණිවිඩය සමග අප සමග එක්වුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ රසිකා පෙරේරා මහත්මිය අපි එතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පණිවිඩය අපිට එක බෙදාගත්තා. බොහොම වටිනා අදහස් ගණනාවක් සාකච්ඡා කරා. ඒ වගේම අප සමග සුබ පැතුම් එක් කරන්න ආචාර්ය මధుරා වේහැල්ල මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමිය, ඒ වගේම අධ්‍යාපනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආචාර්ය උපාලි සේදර මහත්මයා, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන සම්බන්ධ අධ්‍යක්ෂ සන්ධ්‍යා ලීලාරත්න මහත්මිය, එතුමන් තුන් දෙනාත් එතුමියන් දෙදෙනා සහ උපාලි සේදර මහත්මයාත් අපිට සුබ පැතුම් එකතු කරා. ඔබ සැමටත් බොහොමත්ම ස්තුතියි කියනවා අපේ ධර්මරාජ්‍ය මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒ වගේම අද ප්‍රධාන දේශනය නැත්නම් ප්‍රධාන වැඩමුළුව පැවැත්වුණු අපගේ පෙරදින විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය රස්නායක මුද්‍යන්සේ මෙතුමනි, ඔබතුමා අතරම මේ 2018 අපගේ මේ සම්මන්ත්‍රණයේ මෙවර සම්මන්ත්‍රණයේත් අප පසුපස සිටගෙන එහෙම නැත්නම් අපිට ඉදිරියෙන් සිටගෙන අපිව ඇදගෙන යන අපගේ
මෙම කටයුත්තේ මූලික වශයෙන් කටයුතු කරනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි මේ සම්බන්ධයෙන් අපිව ඉදිරියට අරගෙන යාම සම්බන්ධයෙන්. ඊට අමතරව ආයතන ගණනාවක් මේ කටයුතුට සම්බන්ධ වුණා. විශේෂයෙන් යුතු විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය හර්ෂන් රාවු කැලමැතිතුමා අපට මේ සම්බන්ධයෙන් මුද්‍රාංශ මැතිතුමාත් සමග පොත් පිංචක් සකස් කරනවා. ඒකට සහයෝගය දෙනවා. ඒ වගේම විශාල වැඩ කටයුත්තක් අප පසුපස ඉඳගෙන අපිට සහයෝගය දෙනවා. ඒ මහාචාර්ය හර්ෂන් රාවු කැලමැතිතුමාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට පෙරදිග විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු කලා පීඨයේ අධ්‍යයන අංශයේ පීඨාධිපතිතුමා ඇතුළු ඒ සැමට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකාව පුරාම සිටින සියලුම අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් සහ ගුරු මහත්මීන්ට අපි මේ අපේ කටයුතු සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මධ්‍ය මහ ඌව පළාත් සාමාන්‍ය අධිකාරී අනුරුද්ධ රත්නායක මැතිතුමා අපට තාක්ෂණික වශයෙන් සහාය සහ නොයෙකුත් උපදෙස් ලබා දීමින් අපිත් එක්ක මුල සිටම අපිත් එක්ක කටයුතු කරනවා. එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මේ ඔබ අද මේ සම්බන්ධ වුණු Teams platform එක අපිට ලබා දුන්න ලංකාවේ Microsoft ආයතනයට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ තරම් 800ක පමණ ප්‍රමාණයක් සම්බන්ධ කර ගැනීමට සුදුසු වෙනත් අපිට පරිසරයක් අපිට නැහැ. ඒ නිසා ඒ ටීම් ප්ලැට්ෆෝම් එක අපිට ලබා දීම සම්බන්ධයෙන් Microsoft ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අවසාන වශයෙන් ධර්මරාජ ආදිශිෂ්‍ය සංගමය සහ විශේෂයෙන් එහි වෘත්තිකයන්ගේ එකතුවේ නවෝදය වැඩසටහනට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩසටහන ගණනාවක් සංවිධානය කරලා ඊළඟට අපි මේ සම්බන්ධයෙන් නොයෙකුත් තාක්ෂණික ක්‍රම මේ වෙනකොට අපි අත්හදා බලමින් මේ ඔබ වෙත මෙම කටයුතු සාර්ථකව ඉෂ්ට කර ගැනීමට උදව් වෙනවා. ඒ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අවසාන වශයෙන් මෙම කටයුත්තට සහභාගී වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබ තමයි මෙම සියලුම කටයුතු වල වැදගත්ම පුරක වන්නේ. ඉතින් මෙවැනි තවත් ඉදිරියට වැඩ කටයුතු රාශියක් අපිට තියෙනවා. මෙවැනි සම්මන්ත්‍රණ ගණනාවක් අපි පැවැත්වීමට සංවිධානය කරලා තියෙනවා. ඉතින් එවැනි තවත් ජාතික පුහුණු වැඩසටහනකින් නැවත හමු වෙන බලාපොරොත්තු ඇතිව ඔබ සැමට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. ආචාර්ය කමලනාත් සමරකෝන් මැතිතුමාට බොහොමත්ම ස්තුතියි. ඉතින් මම හිතන්නේ දිගු ගමනක අද ආරම්භය කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඒ නිසා මට මේ අවස්ථාවේදී නැවතත් ස්තුතියක් කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ආචාර්ය සමරකෝන් මැතිතුමා ඉතා පැහැදිලිව මෙහි පිටුපස සිටින සියලුම නියමුවන්ට ඉතා හොඳින් ඒ අවශ්‍ය කාරණේ ඉටු කරා. බොහොමත්ම ස්තුතියි. මතක් කරන්නට ඕන අපේ වෙබ්සයිට් එක www.rajans.lk/dirk/ මම ඒ ඉංග්‍රීසියෙන් තියෙන විදිහටම කිව්වේ. ඒ ඉන්න නැවත වතාවක් මම කියන්නම් www.rajans.lk/derc/ මේක තමයි අපේ වෙබ් අඩවිය. වෙබ් අඩවියට පිවිසෙන්න අවශ්‍ය ඕනෑම තොරතුරක් ඔබ ලබා ගන්න. හොඳයි, එහෙනම් අපි සම්පූර්ණ මේ වැඩසටහන මෙතකින් නිමා වෙනවා. නැවතත් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. අද මේ වැඩසටහන මේ මම නලින් මුණසිංහ ධර්මරාජ විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමයට අනුබද්ධිත වෘත්තිකයන්ගේ එකතුවේ තවත් සමාජිකයෙක්. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. නැවත හමු වෙමු. Thank you.